අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ සියත ප්‍රවෘත්ති විකාශයේ නරඹමින් හිටියා කියලා අපි විශ්වාස කරනවා. ප්‍රවෘත්ති දැක්කට පස්සෙත් ඔබට හිතෙන්නේත් මට හිතෙන දෙයමයි කියලා මම විශ්වාස කරනවා. මේ නගින නැගිල්ල හැටියට බඩු මිල කොතනින්ද නතර වෙන්නේ කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. දැන් අදත් හිතා ගන්න බැරි විදිහට ඉතිහාසයේ විශාලතම මිල වැඩි කිරිල්ල ගෑල්ස් මිල වැඩි කළා. ගෑස් විතරක් නෙමෙයිනේ. අපි බලනකොට හැම භාණ්ඩයක්ම අපිට හිතා ගන්න බැරි විදිහට මිල ගණන් ඉහළ යමින් තියෙනවා. මේක ඉහළටම ගිහලා ඉහළ හිටියොත් හොඳයි. දැන් වෙලා තියෙන්නේ මේවා ඔක්කොම උඩ යනවා. මිනිස්සුන්ට යටට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්, ඊටාම බරපතල තත්ත්වයක් නිර්මාණය කරමින් තියෙනවා මේ භාණ්ඩ මිල. කිසිම පාලනයකින් තොරව රටේ පාලනයක් තියනවද කියන ප්‍රශ්නය අද රටේ රජයක් තියනවද ආණ්ඩුවක් තියනවද කියන ප්‍රශ්නය අද නගන්න සිද්ධ වෙලා තියෙන මට්ටමට මේ භාණ්ඩ මිල දරුණු විදිහට ඉහළ යමින් තියෙනවා. ඒ තාම බරපතලයි. මොකද එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට කොහොමද මේ බර දරන්නේ කියන ප්‍රශ්නය ඊටම දරුණු විදිහට එනවා. අපි නැවතත් ප්‍රවෘත්ති වලට ගත්තොත් පුදුමාකාර විදිහට මිනිස්සු අඬ තමයි Tamanගේ දුක කියන්නේ. කන්න අද විදිහක් නැහැ කියන කාරණේ උන් කියනවා. මෙහෙම තියෙද්දි බඩු මිල මේ විදිහට වැඩි කරන්න ඉඩ දෙන්න එපා කියලා කොච්චර කිව්වත් ඒක පාලකින්ට ඇහෙනවද කියන එකත් ප්‍රශ්නයක්. හැබැයි තවත් අතකින් ගන්නකොට රට මේ වෙනකොට පත් වෙලා තියෙන තත්ත්වයක් එක්ක රටේ මේ වෙනකොට ආර්ථික පසුබෑමත් එක්ක මේ ආර්ථික කඩාවැටීමත් එක්ක තව මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා පාලකීන් මේ වගේ ජනතාවගෙන්ම හොරගෙන ජනතාවගෙන් බදු ගහන්න පටන් අරගෙන තියෙනවා. මේවට පිළිතුරු අවශ්‍යයි. මේ පිළිතුර අපි ඉක්මනින්ම සොයාගත්තේ නැතිනම් සියලු දෙනා මේකට එකතු වෙලා මහා විනාශයකට රට ගමන් කරන එක නතර කරන්න බැරි වෙන මට්ටමකට අද රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය තුලින් මේ කියන වෙලාවේදී අපි මේ කැළඹෙන දේශපාලනය තුල රට ස්ථාවර කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරනවා අද දවසේදීත්. එහෙමනම් සුලිය අපි ආරම්භ කරන්නට සූදානම්. අද දවසේදී බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්න. අදත් ආරම්භයයි මේ සනිටුහන් කරන්නේ සුලිය කැළඹෙන දේශපාලනයේ කතාව. රටේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා කෙනෙක් ඇහුවට පස්සේ දැන් උත්තරේ දී ගන්න හරි අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද රටේ මුලින්ම ඇති වෙන්නේ දේශපාලනික අර්බුදයක් නෙවෙයි. ඉස්සෙල්ලාම ඇති වෙන්නේ ආර්ථික අර්බුදයක්. හැබැයි ඊට පස්සේ ඒක දේශපාලනික අර්බුදයක් බවට පරිවර්තනය වෙනවා. දැන් මේ සමාජීය අර්බුදයක් බවට පරිවර්තනය වෙලා. එතකොට ආර්ථික දේශපාලන සහ සමාජීය වශයෙන් මේ තුන් කට්ටුවම දැන් අර්බුදයකටපත් වෙලා අවසන්. මේ හැම දෙයකටම බලපාන එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි මෙහෙම කියන්නේ සල්ලි, මුදල්. මේ සල්ලි වල මුදල් වල විශාල බලපෑමක් මෙන්න මේ අර්බුද වලට හේතු වෙලා තියෙනවා. ගසා කෑම වෙන්න පුළුවන්, හොරා කෑම වෙන්න පුළුවන්, කොමිස් වෙන්න පුළුවන්, ආදායම නොලැබීම වෙන්න පුළුවන්, ආදායම ලැබීම වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම මුදල් තමයි හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මුදල් කියන සාධකයක් එක්ක අපි අද ආර්ථිකය පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. ඒ සඳහා සුදුසුම් පුද්ගලයෙක් අද අපිත් එක්ක එකතු වෙන්නේ. 2015 සිට 2019 වසර දක්වා වූ කාලය තුල අපේ රටේ විකනකාධිපතිවරයා ලෙස කටයුතු කරමින් ආందోලනාත්මක බොහෝ දේවල් සම්බන්ධයෙන් බොහෝ හිලිකිරීම් සම්බන්ධයෙන් ඔහු මූලිකත්වය ගත් අයෙක්. ඒ නිසා අපිට පුළුවන්කම ලැබෙවි ඔහු සමග මේ ආර්ථික සහ ඒ වගේම මේ අපි බලපාලා තියෙන අපේ මේ මුදල් ප්‍රශ්නය පිළිබඳව කතා කරන්නට. අපේ රටේ 40 වන විකනකාධිපතිවරයා ගාමිණී විජේසිංහ මහත්මයානි ආයිබෝන් බුදුමාපරමාදරයෙන් පිළිගන්නවා. අද අපේ ආරාධිතයත් එක්ක ඔබටත් කතා කරන්න තියෙනවා නම් බොහොම වටිනවා කියලා මම දන්නවා. නමුත් ඔබේ සියලු ප්‍රශ්න එතුමන් පැමිණෙනවා කියලා කිව්ව ගමන්ම ඔබ අපිට ලබා දුන්න SMS පණිවුඩ, අපිට WhatsApp පණිවුඩ, අපිට ලබා දුන්න සෑම තොරතුරකින් දුරකථන ඇමතුම් වලින් ලබා දුන්න ඒ ප්‍රශ්න මගේ ළඟ තියෙනවා. ඒ නිසා ඔබ නියෝජනය කරනවා. මම සියත ඔබ නියෝජනය කරනවා. හොඳයි විජේසිංහ මහත්මයානි. මුලින්ම මම කැමතියි එන්න අද මේ රට පත් වෙලා තියෙන තැන, අද මේ රට වැටිලා තියෙන තැන පිළිබඳව හැමෝම කතා කරනවා. මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි පාලකයෝ කොතැනටද යන්නේ? ජනතාව කොතැනටද යන්නේ? ඔව් තත්ත්වය පිළිබඳව ගොඩ දෙනෙකුට අවබෝධයක් නැහැ මට තේරෙන විදිහට. පාලකයාට අවබෝධයකුත් නැහැ අත් වශයෙන්ම ජනතාවට අවබෝධයකුත් නැහැ. ඒක තමයි ඉතින් ලොකුම තියෙන මේ ගැටලුකාරී තත්ත්වය. මොකද අපි මේ කාරණේදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි අපි අප්‍රේල් 12 වෙනිදාට කලින් තිබුණු රටයි අප්‍රේල් 12 වෙනිදාට පස්සේ තියෙන රටයි කියන්නේ අහසට පොළොව වෙනස් රටවල් දෙකක්. මොකද බැංක්‍රප්සි ඩික්ලෙයාර් කරනවා කියන්නේ එහෙම නැත්නම් ණය ගෙවීම නතර කිරීමට ඒ රාජ්‍ය නිල
නිවේදනය නිකුත් කරා කියලා කියන්නේ මම හිතන්නේ අවුරුදු 2500 ඉතිහාසයේ ලංකාවට ලැබුණු ලොකුම කළු පැල්ලම කිව්වොත් ඒක නිවැරදි. මොකද හේතුව ඒක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ සිද්ධ වෙන දේ රටට සිද්ධ වුණා. මෙතන ඉඳලා බැංකොලොත් වෙච්ච රජයකට සලකන විදිහට තමයි මුළු ලෝකෙම සලකන්නේ. ඒක හරියට අපි ගමේ බැංකොලොත් වෙච්ච පවුලකට ණයක් ගෙදර අල්ලපු ගෙදරින් ඉල්ලුවත් ණය රුපියල් 10ක් ඉල්ලුවත් දෙන්න කැමති නැහැ. මොකද ආපහු ගන්න බෑ කියලා දන්නවා. අන්න ඒ සංකල්පයේ ඉඳගෙන තමයි අද රට දිහා මුළු ලෝකෙම බලන්නේ. ඉතින් හැබැයි අවසනාවකට වගේ දේශපාලකයා තාම මේක තේරුම් ගන්න නැහැ. මොකද බංකොලොත් වෙච්ච රටක් අපි ඉස්සරහට කතා කරමු. මොකද කොහොමද ගොඩ එන්නේ කියන කාරණේ. එතකොට නමුත් පළවෙනි කාරණේ තමයි ඇත්තටම බංකොලොත් වෙච්ච බව තේරුම් ගන්න ඕනේ පාලකයා. පාලකයාට තාම තේරිලා නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම මේ රට බංකොලොත් රටක් කියන එක මහජනතාවට තේරිලත් නැහැ. මහජනතාවට තේරෙන්නේ බඩු මිල ඉහළනවා කියන එක විතරයි. මේ බඩු මිල ඉහළ කියලා කියන්නේ බංකොලොත් වෙච්ච රටක සිදුවෙන එක ලක්ෂණයක් විතරයි. තව ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ගොඩක් මං හිතන්නේ මේ වෙනකොට බේත් ද්‍රව්‍ය හිකෙවීමෙන් පවතිනවා. ඖෂධ විශාල හිකෙවීමෙන් පවතිනවා. ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩ හිකෙවීමෙන් පවතිනවා. ඊළඟට ලක්ෂරි ගුඩ්ස් කියන ඒවා ඒ කියන්නේ අපි සුඛෝපභෝගී භාණ්ඩ සුව කියලා හඳුනාගත්ත. එහෙත් සුඛෝපභෝගී නොවන අද වොෂින් මැෂින් එක රිද් සෝදන යන්ත්‍රයක් කියන එක ෆෑන් එකක් ෆ්‍රිජ් එකක් ඒවද සෑම ගෙදරකම තියෙන දේ. නමුත් ඒවා පවා දැන් නතර වෙලා තියෙන නතර වෙන්න පටන් අරගෙන නතර වෙලා ගොඩක් වෙලාට තියෙන ටිකක් තමයි අලෙවි කරන මට්ටමට පරිවර්තන වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා දෙක හරියට අවබෝධ කරගෙන ඉතාමත්ම සංයමයෙන් කටයුතු කරනවා කාලයක් හිට මම දකිනවා දෙපැත්තම. විජිස්ක මහත්තයා දැන් ඔබතුමා මේ කතාව ආරම්භයේදීම කියනවා අපි ණය ගෙවීම පසු අපි ණය ගෙවීම తాවකාලිකව නතර කරනවා. යම් කාල සීමාවකට නතර කරනවා. දැන් මේ ණය ගෙවීම නිසාම ණය අපි පොලි ගෙවීම නිසාම අපිට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපි මේ පිට රටවල් වලට පොලි ගෙවන එක පොඩ්ඩක් නතර කරමු. නතර කරලා රට හදලා මේක ගෙවමු කියලා. එතකොට ඒක වැරද්දක් වෙන්නේ කොහොමද විජිතම? ඔව් ඒත් බොහොම හොඳ ප්‍රශ්නයක්. නමුත් අපි දැන් අපි පිට රටක් එක්ක කටයුතු කරන රටක ඒක අවබෝධ කරගන්න නැතුව විශාල වශයෙන් ණය ප්‍රමාණ ණය අරගෙන අපේ ගෙවන්න තියෙන ආදායම් මාර්ග පිළිබඳව අනවබෝධයෙන් අරගෙන දැන් අපි ණය නතර කරනවා කියලා කියන්නේ ඒ මිනිස්සු ණය ගෙවීම බලාපොරොත්තු වෙනවා පොලි ගෙවීම බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙන් අපහසුතාවයටපත් වෙන්නේ ඒ ණය දුන්න කට්ටිය විතරක් නෙවෙයි ඉදිරියේදී ණය දීමට බලාපොරොත්තු වෙන කට්ටියත් ඔක්කොම අපහසුතාවයටපත් වෙනවා. මොකද ඒ කිසි කෙනෙකුට ආයේ ලංකාවට ණය දීමේ හැකියාව නැහැ. ඒ නිසා ලංකාවට විතරක් ලංකාව රජයක් හැටියට රටට විතරක් නෙවෙයි ලංකාවේ ඩෙන්ටිටි කාඩ් එක තියෙන ලංකාවේ ශ්‍රී ලංකා කියන ශ්‍රී ලංකන් කියන කිසි කෙනෙකුට සහ ශ්‍රී ලංකාවේ ලියාපදිතු සමාගමකටවත් පිට රටකින් ණයක් ගන්න බෑ දැන්. මොකද ඒතර ණය ගන්න වෙන්නේ බ්ලැක් ලිස්ට් වෙච්ච කන්ට්‍රි එකකට ණය දෙන කන්සෙප්ට් එක තමයි ඉදිරියේදී ගමන් කරන්නේ. ඉතින් මේක ඉතාමත්ම දරුණු තත්ත්වයක් විශේෂයෙන්ම පෞද්ගලික සමාගම් වලට. මොකද සමාගම් ගොඩාක් පිටරත් එක්ක ගනුදෙනු කරනවා. අද LC එකක් ඕපන් කරන්න බෑ 100% 100% තැම්පත් කරන්න නැතුව. ඒක මේ දවස්වල වෙන ලොකුම ප්‍රශ්නයක් වෙනදා අර අපි කියනවා මේ කලෙක්ටිව් පේමන්ට් යටතේ ණය මේ භාණ්ඩ ගෙන්නනවා ලංකාවට. එතකොට මාස 2 මාස 3ට ගෙවන්න දුන්නා. දැන් ඒක ඔක්කොම නතර වෙලා තියෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම එදාම ණය ගෙවන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ දවස්වල වරායේ තියෙන තෙල් නැව වරායට ඇවිල්ලා තියෙනවා. හැබැයි ආණ්ඩුවට කියනවා සල්ලි බඳින්න බැදලා රිසිට් එක පෙන්නපුවාම තෙල් ගොඩ බාන්නම් කියලා. මොන තරම් පහතකට වැටලාද රටක් නේ. අන්න ඒ රට රාජ්‍යයට ආණ්ඩුවට එහෙමනම් සලකන්නේ. ආණ්ඩුවට වරායේ තියෙන නැවේ තෙල් බා ගන්න පේමන්ට් එක කළා රිසිට් එක පෙන්නන්න කියලා නැව කියන තත්ත්වයටපත් වෙලා තියෙනවා කියලා. කියන්නේ අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක ඔක්කොම ක්‍රමානුකූලව ඉතාමත් කෙටි කාලයකදී එතනට තල්ලුවෙන් තමයි මේ පවතින්නේ. හොඳයි. දැන් අපි මහා විශාල අර්බුදයකට යමින් ඉන්නවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේ අර්බුදය දැන් ඇවිල්ලා මේ පීක් එකේ මේ උඩම තැන තමයි ඉන්නේ කියලා. හැබැයි ඔන්න ඔතනත් වරද්දාගෙන තියෙනවා. නමුත් අපි මහා විශාල අර්බුදයක් වෙත මේ ගමන් කරමින් ඉන්න කාරණයක් තමයි අපිට පේන්නේ තිබෙන්නේ. ඔබ කියන විදිහට ඔබ හිතන විදිහට සහ ඔබ විශේෂයෙන්ම මේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂඥයෙක් වෙන නිසා ඇත්තටම අපි මේ අර්බුදයේ කොතනද ඉන්නේ? මට පොඩ්ඩක් තැන කියන්න. මේ අර්බුදය දැන් මේ පළවෙනි ස්ටෙප් එකේ ඉන්නේ. මේ අර්බුදයට ඇතුල් වෙලා පළවෙනි අඩිය විතරයි මේ තව තියලා තියෙන්නේ. මොකද මේකට හොඳම උදාහරණයක් මං ගාව තියෙනවා මේ සංඛ්‍යාලයකන මේ වැඩේ පටන් ගත්තේ ඇත්තටම 2009 යුද්ධෙන් පස්සේ. අපි යුද්ධෙට එනකොට තිබුණු තත්ත්වයේ යුද්ධ ඉවරනකොට තිබුණු තත්ත්වයෙන් ඉතාමත්ම හොඳ තත්ත්වයක රට තිබුණා. උදාහරණයක් කිව්වොත් එimhe යුද්ධය අවසන් වෙනකොට 2009 ලංකාවේ ණය ප්‍රමාණය තිබුණේ ට්‍රිලියන 2.6යි.
මේක අපිට ඉතාමත්ම affordable amount එක. මේ කිසි අවුලක් නැහැ. මේක අපිට manage කරගන්න පුළුවන්. කළමනාකරණය කරගන්න තිබුණා. හැබැයි 2009 යුද්ධය ඉවරනකොට ඒ තිබුණු ප්‍රමාණය අපි දැන් මේ ට්‍රිලියන 20 දක්වා වැඩි කරගෙන තියෙන මේ වෙනකොට. එතකොට මේ කාල සීමාවේ තමයි මේ ප්‍රශ්නේ ඇත්තටම ඇති වුණේ. මොකද සමහරු කියනවා මේක ඊටාම අවුරුදු 60 70ක් තියෙන නෑ නෑ මේක මේ විජේ රජුරුවක් කියන ප්‍රශ්නයක් නෙමෙයි. මම හැමලෙම කියන්නේ ඒකයි මේ විජේ රජුරුව මේකට ගාව ගන්න එපා. මේ 2009න් පස්සේ යුද්ධය අවසන් වලට යුද්ධයට ගියේ දැන් නෙමෙයි මේවා. යුද්ධෙන් පස්සේ පාලනයක් නැති අදූරදර්ශී වැඩපිළිවෙල නිසා ඒක දූෂිත දේශපාලන ක්‍රමය විසින් කරපු විනාශයක් තමයි මේ රටට ඇත්තටම තියෙන්නේ. ඒක ඉතාමත් පැහැදිලි මේ සංඛ්‍යාලේඛන වල මම සංඛ්‍යාලේඛන එක එකට ඔන්න ඉස්සරහට විස්තර කරන්න. ඔබ කියන්නේ ඒ කියන්නේ 2010 ඉඳලාද අපි මේ කඩාවැටීම ආරම්භ වෙන්නේ 2010 තව එක ප්‍රශ්නයක්. මට කියන්නකෝ දැන් යුද්ධෙට අපි සාමාන්‍යයෙන් තප්පර ගානටනේ ගණන් හැදුවේ. මට මතකයි මේ යුද්ධෙදි තප්පරයකට වියදම් වෙන මුදල රුපියල් 800ක් ඒ දවස්වල 600ක් 700ක් වගේ ගාණක් රූපවාහිනී වලත් ඇඩ් දාලා පෙන්නුවා. මෙච්චර ගාණක් යනවා. දැන් යුද්ධය ඉවර වෙනවා. යුද්ධය ඉවරුණාට පස්සේ එහෙමනම් ඒ මුදල් ඉතුරු වෙන්න ඕනේ. එක්ක රටේ සංවර්ධනය වෙන්න ඕනේ. එහෙනම් මේ සල්ලි ටික කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? නෑ ඒක තමයි පිටිපස්සේ තියෙන කාරණේ ඇත්ත වශයෙන්ම යුද්ධේ ඉවරන කොටත් අපිට එහෙම ණය ප්‍රමාණයක් තිබුණේ නැහැ. යුද්ධේ ඉවරන කොට අපිට හොඳ ආදායම් මාර්ගයක් අපි හදාගෙන ඉන්නේ. ඒ වගේම අපි කළමනාකරණය කරගත් අපේ මුදල් ප්‍රමාණය. ඒ නිසා අපිට මෙහෙම අවුලක් පැන නැගුණේ නැහැ. නමුත් 2009න් පස්සේ මේක ඊටාත්ම අශීලාචාර විදිහට මූල්‍ය කළමනාකරණය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි හිතුවා ඒක මම හිතන්නේ එතන ප්‍රධාන වැරද්ද උනේ යුද්ධය අවසන් වෙනකොට වැරදි ප්‍රෙඩික්ෂන් එකකට ගියා රට. වැරදි නිගමන වලට මොකද ඔක්කොම හිතුවා දැන් පිටරට මේ එයාපෝට් වල පොලිමේ කට්ටිය බ්‍රීෆ් කේස් වල සල්ලි පුරවගෙන ඉන්නවා ලංකාවට එන්න ඉන්වෙස්ට් කරන්න කියලා. ඕක තමයි වෙච්ච ලොකුම වැරද්ද. ඉතින් එතකොට ඒක පදනම් කරගෙන තමයි ඔක්කොම තීරණ ගත්තේ. ඒ තීරණත් එක්ක මේ තීරණ සාධාරණ උන්නේ මහ පොළොවේ පැල කරන්න බැරුව ගියා. අන්න ඒ කාරණේ නිසා තමයි ගොඩක් මේ ප්‍රශ්න ඇත්තසෙම පැන නැගුණේ. ඊළඟට ගෙවුම් ශේෂය බරටම බැරපුවා. මොකද යුද්ධය අවසන් වෙනකොට අපිට ගෙවුම් ශේෂයේ හිගය බිලියන 5ට අඩු මට්ටමින් අපි රඳවගෙන තිබුණා. කාලයක් දිගටම පවත්වාගෙන ආයේ බිලියන 5ට අඩු. ඒක අපිට දරන්න පුළුවන් රේට් එකක්. හැබැයි යුද්ධය අවසන් වෙලා 2010 ඉඳලා මේක බිලියන 10 දක්වා වැඩි කරගත්තා. බිලියන 5 බිලියන 10යි 9යි 10 මට්ටමට ගියා. ඒක දිගටම බිලියන ඒ මට්ටමේ පවත්වන බිලියන 10යි 9 10 මාරයි 10 මාරයි ඒ විදිහට තමයි අරන් ගියේ. ඒ කියන්නේ විදේශ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කියන එක කිසිම පාලනයක් නැතිද මේක ඕපන් කරලා Ferrari ගෙන්නලා Lamborghini ගෙන්නලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරා. මොකද හිතුවා මේක මහා විශාල ප්‍රමාණයක් මුදල් තියෙනවා වගේ තමයි ඇත්තටම දැක්කේ. ඒ නිසා මේ amount එක දරා ගන්න ඇත්තටම ආර්ථිකයට නැවතත් බැරුව ගියා. ඒක අනිත් පැත්තෙන් වෙච්ච ප්‍රධානම සිදුවීමක් හැටියට මම දකිනවා. ජිසුන් මහත්තයා මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් නැවත මම මතක් කරොත් අපි මේ අර්බුදේ කොතන දැන් පළවෙනි රැල්ල තැන තමයි ඔබ ඉන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට අපිට මොකක්ද එහෙමනම් මුහුණ දෙන්න තියෙන්නේ? මෙච්චරත් අපි ප්‍රශ්න වලට මුහුණ දීලා පළවෙනි තැන නම් අපි ඉන්නේ. මේක උච්චතම තැන කොහෙද? අනේ නෑ මේ දැන් බිලියන 500ක් ගෙව්වේ දැන් මේ අවුරුද්ද ඇතුළත තව බිලියන 5ක් 6ක් තව ගෙවන්න එනවා. එතකොට ඒවා ගෙවිමින් නතර කරා කියලා මේ ප්‍රශ්නේ ඇත්තටම විසඳෙන්නේ නැහැ. මේවා ගෙවන්න එපේ කොයිලා හරි. ඔය කියන තාලට මේ තව අවුරුදු 150කට පිටිපස්සට දාන්න බෑනේ. එතකොට මේ ඩොලර් බිලියන 50 ගානක ණය ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවා ක්‍රමානුකූලව ඩිව් වෙනවා. මොකද විශේෂයෙන්ම මේ සවරින් බොන්ඩ් ඉෂුව එක සවරින් බොන්ඩ්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා බිලියන ඉස්සරහට ගෙවන්න වෙනවා. එතකොට මේ ඔක්කොම නතර කරලා ඉවර කරන්න වැඩ පිළිලක් නැහැ. මොකද ක්‍රෙඩිටර්ස්ලා නිකන් ඉන්නේ නැහැ නේ. එතකොට ඒගොල්ලෝ ඊළඟට ඇක්ෂන් ගන්න පටන් ගන්නවානේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම විශ්වාසවන්ත ක්‍රෙඩිට් ආයතනත් එක්ක ADB World Bank වගේ දේවල් එක්ක Asian Development Bank අරවමත් එක්ක සාකච්ඡා කරන ණය සම්බන්ධයෙන් අපිට නිගෝෂিয়েට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ට්‍රි එකකට නමුත් සවරින් බොන්ඩ් කියන්නේ එහෙම නිගෝෂিয়েට් කරන්න හරි අමාරු ලොකු කාලයක් යනවා. එතකොට ඒවා යම් ආකාරයෙන් අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒවට විරුද්ධව අනිවාර්යයෙන්ම ඇක්ෂන් ගන්න වැඩ තියෙනවා. ඒක ඒ වගේ වටිනාකම වෙනස් වෙනවා. ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් අපිට විජේසිංහ මහත්තයා කන්න බොන්න නැතුව බෙහෙට් එක නැතුව ඉද්දි ආණ්ඩුව දැන් පහුගිය දවසක සවරින් බොන්ඩ් වලට බිලියන ගාණක් ගෙවුවානේ. දැන් ඇයි මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන සවරින් බොන්ඩ් එකටම මේ ගෙවන්නේ? අපිට ඒක නිගෝෂিয়েට් කරලා ඉන්න බැරිද? අපිට සාකච්ඡා කරලා අපිට විසඳ ගන්න බැරිද එහෙම? ඔව් ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මේ සවරින් බොන්ඩ් සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සවරින් බොන්ඩ් කියන්නේ මේ පෙටා මාකට් එකෙන් ගත්ත ණය වගේ එකක්. කළු කඩේ.
කළු කඩෙන් ගත්තා නෑ කළු වඩෙන් ගත්තා නෑ ඒකනේ සවරින් බොන්ඩ් ඉෂුව තියෙන්නේ ඒක විශ්වාසවන්ත පිළිගත් ආයතන වලින් නෙමෙයි අරන් තියෙන්නේ වෙළඳපොලෙන් අරන් තියෙන්නේ. එතකොට වෙළඳපොලෙන් ගත්ත ණය එහෙම නිගෝෂিয়েට් කරන්න හරි අමාරුයි. මොකද ඒකේ අයිතිකාරෝ කවුද කියලාවත් දන්නේ නැහැ. මොකද මූලික අයිතිකාරෝ නෙවෙයි දැන් ඉන්නේ. ඒවා මාරුවේ යනවා. ඒ නිසා සවරින් බොන්ඩ්ස් ඩිස්කස් කරන්න මේ නිගෝෂিয়েට් කරන්න හරි අමාරුයි. එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තමයි IMF එක පැහැදිලිව කිව්වේ මේ නීතිගත ආයතන වලින් ගන්නේවට යම් කිසි එකලට මැදිහත් වීමක් කරත් ඒගොල්ලන්ට මේ සවරින් බොන්ඩ් සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න බැහැ කියන කතාව කියලා දෙන්නේ. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද අපි ගොඩාක් ණය අරන් තියෙන්නේ මේ සවරින් බොන්ඩ් කියන කාරණයට. ඒක ඇත්තටම කළු කඩෙන් පොලියට ණයට ගන්නවා වගේ වැඩපිළිවෙලක් එතන තියෙන්නේ. හොඳයි. අපි ගත්තොත් දැන් අපිට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන එහෙමනම් මේ ණය ගන්න එකනේ. අපි ද්විපාර්ශ්වීය වශයෙන් හෝ වෙන්න පුළුවන් සවරින් බොන්ඩ් විදිහට වෙන්න පුළුවන් අපි වෙන රටකින් අපි ණය ලබා ගැනීම. ණය ලබා ගැනීම විනිවිද භාවයකින් තොරව ලබා ගැනීම සහ දූරදර්ශීව එම කටයුත්ත සිදු නොකිරීමනේ මූලික හේතුව වෙලා තියෙන්නේ. සමහර ගත්ත ණය මොනවද කියලාවත් හිතා ගන්න බැරි තත්ත්වයකට අද රටපත් වෙලා තියෙනවනේ. එහෙමනම් මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවේ විජේසිංහ මහත්තයා. එතකොට මූල්‍ය බලය පාර්ලිමේන්තුවේ තියෙනකොට රටට රුපියලක් හරි එනවනම් රටෙන් රුපියලක් හරි යනවනම් මේ සියල්ල පාර්ලිමේන්තුව දැනගන්න ඕනේ. ඇයි පාර්ලිමේන්තුවේ මේ 225 දෙනාට මේක සාකච්ඡා කරලා හොය මේකට අනපනත් ගේන්න බැරි? පාර්ලිමේන්තුව මූල්‍ය බලය සම්පූර්ණයෙන් අතහැරලානේ දෙන්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය බලය සම්පූර්ණයෙන් පාරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා තමයි කියන්නේ රට බංකොලොත් වෙලා තියෙන. ඒ ගැන මොනවත් ආයේ තර්ක දෙකක් නැහැනේ. ඒතකොට රට බංකොලොත් වුණා නම් බංකොලොත් මූල්‍ය බලය සම්පූර්ණයෙන් තියෙන්නේ පාර්ලිමේන්තුවේ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් සම්පූර්ණ වගේ උත්තර පාර්ලිමේන්තුව. ඒතකොට පසුගිය කාලේ කෑ ගැහුවට මේ පාර්ලිමේන්තුව නොදැන ගොඩක් දේවල් වෙනවා කියලා. හැබැයි පාර්ලිමේන්තුව ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැනේ. පාර්ලිමේන්තුවේ ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය අත්හැරපු දෙයක් තිබුණේ අත්හැර දාලා තිබුණේ. මේක තමයි ඇත්තටම ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා තමයි හැම වෙලාවෙම කියන්නේ පාර්ලිමේන්තුව ෆේල්. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම කඩාවැටලා දුර්වල වෙලා තියෙන. පාර්ලිමේන්තුව මේකෙදි මේ කාරණේදී පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් තමන්ගේ කාර්යය ඉෂ්ට කරේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිලි. අපිට පුළුවන් කමක් නැහැ කියන්න වෙනත් මේ එතොසෙම මූල්‍ය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට දීලා තිබුණත් පසුගිය කාලේ දිගින් දිගටම මේ මූල්‍ය බලය කැබිනට් එක මගින් ඇමති මණ්ඩලය මගින් පාලනය කරා. හැබැයි ඇමති මණ්ඩලයට කිසිම තැනක මූල්‍ය පාලනයක් දීලා නැහැ. මේ දීලා තියෙන ප්‍රතිපත්ති කටයුතු කරන්න විතරයි ඇමති මණ්ඩලයේ බලය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඒක නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති බලයක් බලහත්කාරයෙන් අරගෙන ඇමති මණ්ඩලයේ වැඩේ කරා. ඒකට නිස්සද්දව නිද්‍රාශීලීව පාර්ලිමේන්තුව කාලය ගත කරා. ඉතින් ඒ නිසා වක්කේ උත්තා අත්තරම පාර්ලිමේන්තුව. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදිහට හරි. දැන් පාර්ලිමේන්තුවේත් සමහරලාවට මේ බලය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක විතන් වෙලා තියෙන්නේ කැබිනට්ටුවට නම් එතකොට මේ සොරාකෑම් සහ එහෙම නැත්නම් මේ මංකොල්ලකෑම් සිද්ධ වෙලා තින්නේ කැබිනට් එකද වගේ කියන්න ඕනේ. කැබිනට් එකද මේ සියල්ල පිටුපසින් එහෙම. ඔව් විධායකයා විවස්ථාදායකයා කියන දෙකම ඒකේ දෙකමද විධායකයත් අයිති වෙනවා විවස්ථාදායකව කැබිනට් මණ්ඩලයත් අයිති වෙනවා ඊළඟට පාර්ලිමේන්තුවත් අයිති වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ දැනුවත් වෙන ගොඩක් දැන් අපි රට කඩාවැටුණා ඒකේ වක්කීම පාර්ලිමේන්තුවට දැම්මට කඩාවැටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළින් අරගෙන ඇති. පාර්ලිමේන්තුව නිස්සද්දවත් හිටියේ මොන හේතුවක් නිසාද කියලා අපි දන්නේ නැහැනේ. ඒතර ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇත්තටම රට මෙතනද කඩාවැටලා තියෙන්නේ. ඒ නිසා ওই දෙකම එන්න පුළුවන්. එතකොට අපි අනිත් පැත්තෙන් ගත්තොත් දැන් රටක නීති මාලාවක් තියෙනවනේ නීති රීති තියෙනවා. දැන් ෆයිනෑන්ෂල් අපි ගත්තොත් ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් වලට යම් කිසි විදිහක කිසියම් හෝ හිඩසක් තියෙනවද මේ රෙගුලේෂන්ස් වල මේ අයට පැනලා යන්න. එහෙම නැතිනම් ගන්න නීති මේවට හොරෙන් ගන්න යම් කිසි විදිහකට කොමිස් කුට්ටි හරි ගන්න පුළුවන් නම් ඒ විදිහට හදාගන්න මේ ෆයිනෑන්ෂල් රෙගුලේෂන්ස් වල මොන හරි දුර්වලතාවයක් අපේ රටේ තියෙනවද? ඔව් ඇත්ත වශයෙන්ම ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. මම දිගින් දිගටම මේ ගැන අවුරුදු ගාණක් තිස්සේ මම කෑ ගැහුවා මේක හරිගස්සන්න කියලා. නමුත් කිසි කෙනෙක් මේ සඳහා උනන්දුවක් දැක්ුවේ නැහැ. ලංකාවේ ෆයිනෑන්ෂල් රෙගුලේෂන් තියෙන්නේ ඉංග්‍රීසි කාර්යය සකස් කරපු ෆයිනෑන්ෂල් රෙගුලේෂන් තමයි තාම ක්‍රියාත්මක වෙන යම් සංශෝධනයන්ට යටත්ව. එතකොට ඉංග්‍රීසි කාර්යය මේ රෙගුලේෂන් සකස් කරේ පාලකයා සොරකම් කරන්නේ නැහැ කියන මූලික සංකල්පය පදනම් කරගෙන. ඒ නිසා තමයි ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාගෙන් නතර කරා නීතිය ක්‍රියාත්මක වීම. ඒතකොට නීතිය අවසාන බලපාන පුද්ගලයා අවසාන වක්කියන පුද්ගලයා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා. හැබැයි 48 ඔවුන් ඉවත් වෙලා ගියා අපේ කළුසුද්දන්ට රට බාර දීලා. හැබැයි කළුසුද්ද එදා ඉඳලම පටන් ගත්තා හොරකම් කරන්න. ඒ නිසා තමයි ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරුව ගියේ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තියෙනවා යම් දැන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊටම පැහැදිලිව කියනවා සෙක්ෂන් 52 සෙක්ෂන් 1 කියනවා ඇමතිවරයාගේ නියෝගයන්ට යටත්ව ලේකම්වරයා ආයතන පාලනය කර යුතුයි කියලා. හරි. නමුත් ඒ සුප්‍රීම් ලෝ එක
උසාවියේ ක්‍රියාත්මක වෙන ලෝකේ ගන්නවා. ඒක නීතියක් බවට පරිවර්තන වුණොත් තමයි උසාවියේ ක්‍රියාත්මක වෙන ගොඩක් දේවල්. නමුත් ඒකට අදාළ කරගන්නේ ෆයිනෑන්ෂල් රෙගුලේෂන්. ෆයිනෑන්ෂල් රෙගුලේෂන් වල ඉතාම පැහැදිලිව තියෙනවා ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා එහෙම නැත්නම් ලේකම්වරයා ආයතනයේ සියලුම වංචා දූෂණ වලට වක්කිය යුතුයි කියලා. හැබැයි උතන ප්‍රශ්නයක් එනවනේ දැන් ඒතර ලේකම් සහ ඇමතිවරයා දෙන්නම එකට එකතු වෙලානේ මේ ගොඩක් තැන්වල ඔය ගේම ගහලා. ඉතින් ඒකනේ නම් ඉතින් ඒතකොට දැන් එකතු වෙන්න වෙනවනේ. මොකද ඇමතිවරයාගේ නියෝග අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන ලේකම්වරයා බැඳිලා සිටිනවා. ඒතකොට ලේකම්වරයාට එහෙම නැත්නම් මේ පවතින්න බැරුව යනවා. හැබැයි නීතිය ඉදිරියට ගියාම ඇමතිවරයා කිසි දෙයකට වකියුම් බැඳෙන්නේ නැහැ. නීතිය තියෙන ලේකම්වරයා සම්බන්ධයෙන් විතරයි. ඒ නිසා දෙන්නම එක්ක ආවෙලා මේ වැඩේ කරගත්තා. ලේකම්වරයාව නිදහස් කරගත්ත ප්‍රශ්නයක් ආවම ඇමතිවරයා කියන දේ කතා කරලා කරගත්තා. මේ ලේකම්වරයාව කරවගත්ත ඇමතිවරයා මේ ඔක්කොම සහයෝගයෙන් තමයි මේ ප්‍රශ්නේ ඔක්කොම දිගටම ගියේ. ඒකද එහෙමනම් දැන් අපිට හොයාගෙන යන්න වෙනවනේ මේ ප්‍රශ්න වලට මුල. මේ ප්‍රශ්න සියල්ලකට මුල හොයාගෙන ගිහලා තමයි දැන් මේ ප්‍රතිකාර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අද පේන විදිහට දැන්. දේශපාලනික ප්‍රශ්න ගත්තත් එහෙමයි. එතකොට විජේසිංහ මහත්තයා දැන් අපිට ෆයිනෑන්ෂියල් පැත්තේ අපිට මේ මූල්‍යමය පැත්තේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රෙගියුලේෂන්ස් වල. ඇයි අපිට ෆයිනෑන්ෂියල් රෙගියුලේෂන් එක වෙනස් කරන්න බැරි? ඒ සඳහා මොකක්ද අපිට කරන්න තියෙන මොනවද ප්‍රශ්නේ? මොනවත් ප්‍රශ්නයක් නැහැ කරන්න විතරයි තියෙන්නේ. මොකද ෆයිනෑන්ෂියල් රෙගියුලේෂන් කියන જાතිය ආයේ 3 බලයකින් කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ඇවිල්ලා අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කරන්න පුළුවන් දෙයක්. ඇමතිවරයාගේ මේ එකකතාවය යටතේ. නමුත් ඔවුන් කරන්නේ නැහැ. මොකද ඔවුන් මට මම ගහගන්නේ නැහැනේ. ඒ වගේ වැඩක් තියෙන. ඒ නිසා ඔවුන් කොයිලාවකවත් මේකට දිගු කාලිනව අපි පැහැදිලිව කිව්වට දිගු කාලිනව මේක කරන්න උත්සාහ කරේ නැහැ. ඒ නිසා රෙගියුලේෂන්ස් එහෙමම තියෙනවද? නමුත් රට අරාජික වුණා එකෙන් උනේ ඒකයි. නමුත් මේ වැඩේ කරලා තිබ්බනම් අනිවාර්යයෙන්ම දේශපාලකයන් නීතියට යටත් වෙනවා. මේක බලපෑම තීරණ ගන්න පුද්ගලයාට වෙනස් වෙන ආකාරයට නීති සකස් කරලා තිබුණා. මේ ප්‍රශ්නේ ඇත්තටම අද සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕන රටට. ඒ ජාතික ප්‍රතිපත්තියේ රාමුව තමයි මම ඔය පෞද්ගලික දිගින් දිගටම මේ කතා කරේ කාරණා 8ක් යටතේ මෙන්න මේ කාරණා 8 කරොත් රට දැන් වුණත් ආපහු හරවන්න පටන් ගන්න පුළුවන් කියලා. ඒකේ පළවෙනිම කාරණේ තමයි දේශපාලකයන් නීතියට යටත් වෙන්න ඕන කියන කාරණේ. ඔහුට කිසිම හේතුවක් නිසා විධායකයට ව්‍යවස්ථාදායකයට සාමාන්‍ය නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ ඉඩ දීම තමයි රට මෙතනට රැටින් ප්‍රධාන හේතුව. මොකද කවුරුවත් ගත්ත තීරණ සම්බන්ධයෙන් වගකීමක් ඇත්තම අද රටේ නැහැ. ඒ නිසා තමයි මෙච්චර මුදල් නාස්තියක් වුණේ, මෙච්චර හොරකමක් වංචාවක් දූෂණයක් සිද්ධ වුණේ, මේ විදිහට රට බංකොලොත් බවට පරිවර්තනය වුණේ. ඔබතුමාගේ ඒ යෝජනා 8 පිළිබඳව මම ඉදිරියේදී කතා කරන්න සූදානම්. මොකද ඒතරම් වටිනා යෝජනා ඒ යෝජනාවල තියෙන. ඒ නිසා අපි ඉදිරියේදී කතා කරමු ඒ සම්බන්ධයෙන්. තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. අද අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය තුල තිබුණා මම අයින් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එතුමා සඳහන් කරනවා තවත් කාරණයක්. කාටවත් මාව පන්නන්න බෑ. ඒ කියන්නේ මම කාටවත් බය යන්නෙත් නැහැ කියන කාරණය එතුමන් සඳහන් කරනවා. අපි කතා කරමු. මේ පිළිබඳව කතා කරමු. කෙටි විරාමයක්. සුලේන්. හිටපු විකනකාධිපතිතුමන් සමග ගාමිණී විජේසිංහ මහතා සමගයි අද සුලියෙන් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. රටේ ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නයට මේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නමුත් මේ ප්‍රධාන ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් වෙන්නේ මුදල් සම්බන්ධයෙන් මූල්‍යමය ගැටලුවක්. ඉතින් මේ මූල්‍යමය ගැටලුව සම්බන්ධයෙන් ආපු ආර්ථික ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා ඒ තවදුරටත් වර්ධනය වෙලා සමාජීය ගැටලු රසක් රට තුළ නිර්මාණය වෙ තිබෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ විශේෂයෙන්ම මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නය මේ මූල්‍යමය ප්‍රශ්නය සම්බන්ධයෙන් වන තොරතුරු සොයායමේදී අපිට ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි හොඳම වටිනා පුද්ගලයා විදිහට අපේ ගාමිණී විජේසිංහ මහත්තයා සලකපු හින්දා තමයි එතුමන්ව අද වැඩසටහනට කැඳවාගෙන ආවේ. තව බොහෝ දේවල් තියෙනවා එතුමන්ගෙන් අහන්න. පහුගිය දවස්වල නෙමේ දැනුත් විවිධ සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය හරහා විවිධ තොරතුරු පැතිරෙමින් පවතිනවා සහ ඒ වගේම විදේශීය මාධ්‍ය තුලින් පවා විවිධ තොරතුරු ශ්‍රී ලංකාවේ පවතින account සම්බන්ධයෙන් ගිණුම් සම්බන්ධයෙන් විජේසිංහ මහත්තයා තොරතුරු වාර්තා කරනවා. මේ අතරතුර අපිට පහුගිය දවසක වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 19ක මුදලක්
විදේශීය රටවල් වලට ගියා කියන කාරණයක්. මේ කාල සීමාවක ඉදිරියට ඔවුන් සඳහන් කරන ඔෆ්ෂෝර් accounts වලට ගිහිල්ලා තියෙනවා 2004 ඉඳලා 2014 දක්වා වූ කාල සීමාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 19ක අති විශාල මුදලක්. අපේ ණය ගත්තට පස්සේ මේ ගාණත් එක්ක ගන්නකොට අඩු කරාම ඇත්තටම හරි සුළු මුදලක් අපි ගෙවන්න තියෙන්නේ. මේ බිලියන 19ක් US ඩොලර් බිලියන 19ක් එළියට ගියයි කියන කතාව ඔබතුමාට ආරංචිද ඔබතුමා දන්නවද මේ ගැන? ඕවනම් ඇත්තසෙම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යත් වලින් ඇහෙන කතා මම සාමාන්‍යයෙන් විගණකාධිපතිවර හැටියට අපි හැම වෙලාවෙම සාක්ෂි සහිත දේවල් තමයි කතා කරන්නේ. සාක්ෂි හරහා ගොඩනගෙන කතා තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඕක ඇවිල්ලා අපිට පුළුවන් ඕක යම් ආකාරයකට මේ පරීක්ෂණයට භාජනය කරන්න ඕන කාරණයක්. මොකද හේතුව බිලියන 51ක් ණය තියෙනවා. ඒ බිලියන 51 ණයත් එක්ක ගත්තාම තියෙන වත්කම් ප්‍රමාණය ඉතාම අඩුයි. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මේ ඉතුරු ඩොලර්ස් වලට මොකද වුනේ කියන එක. ඒක පිළිබඳව ගැටලුවක් නෑ. එතකොට මේක සමරයක් කරලා මේ ඇත්තට මේ වෙනස දැන් වර්තමානයේ සෙවීමට භාජනය කරන්න පුළුවන් කියන කාරණේ ඉතාමත්ම පැහැදිලි. නමුත් 2019 වෙනකන් තිබුණු සටහන් එක තමයි මම දිගින් දිගටම පැහැදිලි කරේ. මේ මොනවාද සල්ලි වලට වෙන දෙයක් නෑ. සල්ලි නාස්ති කරනවා, දූෂණය කරනවා. විශේෂයෙන්ම වැදගත් කාරණයක් මම හැම වෙලාවෙම කියපු දෙයක් තමයි ෆයිනෑන්ෂල් කන්ට්‍රෝල් එක ලංකාවේ සාර්ථක කරගන්න නම් දූෂණය වංචාව නතර කරගන්න තියෙන වැදගත්ම දේ තමයි මේ අන්සොලිසිටඩ් බිඩින් නතර කරන්න ඕන කියන. ඒක පාර්ශවීයව මේ ප්‍රධානයන් කිරීම නතර කරන්න ඕන කියලා. මම හිතන්නේ මේක හරහා විශාල වංචා තොගයක් ලංකාවේ සිද්ධ වෙලා තියෙන එක ඉතාමත්ම පැහැදිලි. මොකද නමුත් අපිට එතකොට ඒක එහෙම කියන්න ප්‍රධාන හේතුව වෙන්නේ අපිට සාක්ෂි නැතුව අන්සොලිසිටඩ් බේස් එකට එහෙම නැත්නම් ඒකපාර්ශ්විකව ගන්නවා කියලා කියන මේක පිටිපස්සේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක විගණනයේදී අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද අපිට සාක්ෂි නැහැ පරීක්ෂා කරන්න. සාක්ෂි නැහැ කියලා කියන්නේ මේක ට්‍රාන්ස්පරන්සි විනෝදභාවය නැහැ කියන එකයි. විනෝදභාවය නැති තැන අනිවාර්යෙන් පිටිපස්සේ තියෙන කරප්ෂන්, පිටිපස්සේ තියෙන දූෂණය කියන එක ඒක අපි විගණනයේදී කෙලින්ම සීරිසියක් අපි උපකල්පනය කරන්න අපිට පහසුකම සලසලා දීලා දෙනවා. ඒ නිසා අපි ඒක උපකල්පනය කරනවා. නමුත් මේක නතර කිරීම සඳහා කිසි වැඩපිළිවෙලක් අරන් ගියේ නැහැ. 2009 ඉඳලා දිගටම මේ ඒකපාක්ෂික වැඩපිළිවෙල ප්‍රදානය කිරීම දිගටම කරා. පසුගිය රජය ගත්තත් පසුගිය රජයත් මට මතකයි 2015 යහපාලන රජය පැහැදිලිවම ආවේ අන්සොලිසිටඩ් බිඩින් තහනම් කරනවා කියලා. හැබැයි ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ අන්සොලිසිටඩ් බිඩින් එකක් දුන්න එක තමයි කරේ මේ සෙන්ට්‍රල් හයිවේ එක පදනම් අරගෙන. ඉතින් ඔව් මොකද ඒකට පුදුම ආදරයකට හරිම ෂෝක් එක. මොකද කොමිස් එක එනවද ඒක? ඉතින් නැත්තම් ඉතින් නිකන් මේව කරන්නේ මොකද එනවද නැද්ද කියන එක අපිට කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඔය කියන විදිහට සල්ලි මිස් වෙනවා. ඊළඟට මේ වටිනාකම වැඩි ඒකනේ කිව්වේ රත්තරන් වලින් හදන්න තිබුණා කියලා මේ ගණන් වලට ගත්තාන් පස්සේ මොකද ඒක හරිද වැරදිද කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එකම දේ අපිට තේරෙන්නේ මේ වටිනාකම එහෙම වටිනාකමක් නැහැ කියන කාරණේ. මොකද මේ සාකච්ඡාවලදී සාධාරණ මේක පොලිස් අසාධාරණ නැහැ. අනික උදාහරණ දැන් අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ගෙවන්න තියෙන පොලි ප්‍රමාණය. 2019 ආදායම රුපියල් 1400 බිලියන 1466යි පොලි ගෙවලා තියෙනවා බිලියන 1018ක්. හරි ඒතකොට ට්‍රිලියනයක් පොලි ගෙවලා තියෙනවා. එතකොට ඒ පොලි ගෙවන්න ප්‍රධාන බලපාන ප්‍රශ්නේ තමයි මෙන්න මේ අන්සොලිසිටඩ් බිඩින් වල තියෙන තස මේ වගේ තියෙන ණය පොලි ප්‍රමාණය ඔරොත්තු දෙන ණය පොලි ප්‍රමාණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් පිටරටක මේ කාලේ 100ට 1 2ට තියෙන ණය ගන්න තියෙන ණය සමහරට අපි අරන් තියෙන 105ට 6ට. මොකද කමර්ෂල් ලෝන් අරන් තියෙන සෙන්ට්‍රල් හයිවේ එකට පැහැදිලිවම මොකද වාණිජ ණය වාණිජ ණයක් කිසිම මේ ලෝකේ කිසිම රටක් වාණිජ ණයක් හයිවේ එකක් හදන්න වාණිජ ණයක් ගන්න නැහැ. වාණිජ ණය කියන්නේ මේ කෙටි කාලීනව තියෙන වියදමක් නඩත්තු කිරීමට අරගෙන කලින් ගෙවන එකක්. ඒතකොට ඒක ගෙවන්න 6න් පටක් ගත්තට පාරක් හදලා ඉවර වෙනකොටම අවුරුදු 10ක් 12ක් ගිහිල්ලා. ඒතකොට ගෙවීම පටන් අරගෙන නමුත් ආදායම් වෙනවා විදියක් නැහැ. ඒ නිසා වෙන තරකින් ආදායම් වල තමයි ගෙවන්න වෙන්නේ. මෙන්න මේ පැටලිල්ල තමයි මේ ලොකුවට තියෙන. මොකද හුඟක් කලාවට තමන්ගේ ඒරියා එක අරගෙන ඇමතිවරයා තමන්ගේ ඒරියා එක කරනවා මිසක් එයාට කිසි අවබෝධයක් නැහැ සමස්ත වැඩපිළිවෙල පිළිබඳව. ඒ අවබෝධය දෙන්න රාජ්‍ය නිලධාරියා ලෑස්තිත් නැහැ. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපති ලේකම්වරයා, මහ බැංකුව අධිපතිවරයා ඒගොල්ලෝ තනිකරම දේශපාලනීකරණය වෙලා තමයි පසුගිය කාලේ හිටියේ. ඒ නිසා ඔවුන් දේශපාලකයා කියන ඕන දෙයකට yes sir කියන ඇරෙන්න ඒවට විරුද්ධව කටයුතු කරන්න ගියේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලි. ඒ නිසා තමයි මෙච්චර දුර්වල විදියට මේ ගෙවීම් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. මේක දරා ගන්න බැරි මට්ටමට වැඩි වුණා. ඒ නිසා තමයි මම 2017 මම ඉතා පැහැදිලිව කිව්වා ණය රට යන විදිය හොඳ නැහැ. ණය ප්‍රමාණය වැඩි. මේක 2021 කට ගෙවා ගන්න බැරි වෙනවා. මේ ගැන කල්පනා කරන්න කියලා. නමුත් කිසි කෙනෙක් ඒවා කනකට ගන්න නැතුව තමයි මේ ගමන ගියේ. අද අවසානයේ අවසනවන්ත තැනකට රටපත් වුණා. හොඳයි දැන් අපි
රටක් විදිහට ගන්නකොට විජේසිංහ මහත්තයා අපේ රටේ යම්කිසි නැද්ද කිසියම් හෝ රෙගුලේෂන් එකක් එහෙම නැත්නම් කිසියම් හෝ නීතියක් නැද්ද අපි විදේශ රටකින් ණය ගන්නකොට මෙන්න මේ පොලියට තමයි ගන්න ඕනේ. මෙන්න මීට වඩා ගත්තොත් ඒක කරප්ෂන් එකක් විදිහට අපිට දාන්න පුළුවන්. ඒ විදිහට මේ ගැන සොයලා බලන්න යම් කමිටුවක් හෝ යම් කිසි නීතියක් නැද්ද අපේ රටේ හිතන කෙනෙක්ට හිතමු දැන් X කියන ඇමතිවරයාට හිතුනොත් අපි හිතමුකෝ මේ ඉන්දියාවෙන් ගන්න ඕනේ කියලා ණයක්. එයා බිලියනයක් ගන්නවා 10%ක පොලියට. ඔය කියන විදිහට. තව කෙනෙකුට පුළුවන් ඊට වඩා 15%ක පොලියකට ගන්න. මේ විදිහට එක එක්කෙනාට හිතන විදිහට මේක මිස්යූස් කරන්න මේක අවභාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපේ රටේ නීතියක් නැහැ කියන එක. එහෙම නීති නැද්ද අපේ රටේ? ගොඩක් ඔය කියන කතාව හරි ගොඩක් ඔහොම ස්ටෑන්ඩඩ් සකස් කරන්න නීති නැහැ. නමුත් මේකේ වාක්‍යය මෙතන කියලා තියෙන පාර්ලිමේන්තුව කවදාවත් මේවා හොයලා බලන්න උත්සාහ කරේ නැහැ. පාර්ලිමේන්තුවත් ඔය තමකට මොකද පාර්ලිමේන්තුවට මූල්‍ය කටයුතු කරන්න වෙලාවක් නැහැ. වෙන වැඩේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඔව් පාර්ලිමේන්තුවේ තියෙන කාරණා දෙකයි මූල්‍ය විනය ආරක්ෂා කිරීම, මූල්‍ය අනුමත කිරීම සහ ව්‍යවස්ථා සම්පාදනය කිරීම. පාර්ලිමේන්තුව පහුගිය කාලේ හොඳටම අපිට තේරෙනවා ওই කාරණා දෙක අරගෙන අනිත් ඔක්කොම જાති පාර්ලිමේන්තුව කරනවා. ඉතින් ඒ නිසා ওই කියන දේවල් කරගන්න පාර්ලිමේන්තුවට වෙලාවක් තිබුණේ නැහැ. සමහරවිට පාර්ලිමේන්තුව කතා කරනවා. කතා කරාට ඒක ඇත්තටම කතා පෙට්ටියක් විතරනේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ. එතනින් එහාට යන වැඩ පිළිවෙලක් පාර්ලිමේන්තුව තුල නැහැනේ. ඒ නිසා එක එක්කෙනාට ඕන දේවල් තමයි ඔබතුමා කියන විදිහට සිද්ධ වුණේ. මොකද ඇමති තමන්ට හයිය තියෙනවා නම් යා ගෙලිම පාර්ලිමේන්තුවේ මේ කැබිනට් එකේ ගිහිල්ලා අනුමත කරගත්ත ඕන දේවල්. දැන් පහුගිය කාලේ LNG සම්බන්ධයෙන් වෙච්ච ප්‍රශ්නේ දැක්කනේ කැබිනට් එකේ දන්නෙත් නැහැනේ අනුමත වෙනකන්නේ. ඉතින් ඒ වගේ තරමට මේක තනිකරම ඒකාධිපති ක්‍රමවේදයකට පහුගිය කාලේ දිගින් දිගටම රට තල්ලුණා. එක එක්කෙනාට තමන්ගේ ශක්තිය අනුව අවශ්‍ය තරම්ම මුදල් වියදම් කරලා අවශ්‍ය තරම්ම තමන්ට ඕන කොමිස් අරගෙන අවශ්‍ය තරම් ඕන විදියට ඉන්ට්‍රස්ට් රේට් වලට මේව කරගන්නවා මිසක් මේ රටේ මේක ගෙවීමේ ක්‍රමවේදය සහ ඉදිරියේ එන මේ මුදල් ප්‍රවාහය දිහා බලලා තීරණ ගැනීමක් ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ. ඒක තමයි මේකට ප්‍රධාන හේතුව. ඔබතුමා හිටපු විකනකාධිපතිවරයා නිසා වසර 4ක කාලයක් ඔබතුමා මේ වෘත්තිය සිදු කරපු නිසා ඔබතුමාට හොයාගන්න පුළුවන් වුණාද අපේ රටේ දේශපාලඥයින් අපේ රටේ ප්‍රබලයින් කොතනින්ද කොයි වගේ තැන්වලින්ද මේ රිංගලා ගිහිල්ලා මේ වංචා දූෂණ සිද්ධ කරන්න කියලා ප්‍රබල වශයෙන්ම මොන වගේ තැන්වලින් ගිහිල්ලාද මේ වංචා දූෂණ සිද්ධ කරන්නේ? නෑ ඒකට මගේ වාර්තා තියෙනවා සෑහෙන ප්‍රමාණයක් විශේෂ වාර්තා කෝටි ප්‍රකෝටි ගණන් වල දාලා තියෙනවා. හැබැයි ඒවා එකක්වත් වැඩක් වුණේ නැහැ. මොකද ඒවා ඉස්සරහට අරන් එන්න ප්‍රධානම උදාහරණයක් කිව්වොත් එම මේ 2014 පටන් ගත්ත හාල් ඉම්පෝට් කිරීමේ සිද්ධිය බිලියන 15ක ලාභය. ඔය බිලියන 15 ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඕක කතා කළ යුතුම කාරණයක්. කවුරක් කතා කරන්නේ නැහැ. මොකද මේ බිලියන 15 ආණ්ඩු දෙකම සම්බන්ධයි ඒකට. 2014 පටන් ගත්තේ කැබිනට් එක අනුමත කරා ලංකාවේ හාල් හිගයක් තියෙනවා කියලා හාල් ඉම්පෝට් කරන්න ඕන කියලා. හැබැයි කැබිනට් එක අනුමැතිය දුන්නේ හාල් टन මෙට්‍රික් ටන් 5000 ඒවා 12ක් 60000ක් දක්වා ගේන්න කියලා. එතකොට නමුත් 2015 වෙනකොට ඒකේ හාල් මෙට්‍රික් ටන් 1,50,000ක් වෙනකන් ගෙන්නවා. විනාශ වුණා වරායි ටික. කන්ටේනර් මට මතකයි කන්ටේනර් 600ක් වරායෙන් එළියට ගන්න තියන්න දෙයක් තිබුණේ නැහැ. දිරලා ගියා වරායම. හැබැයි කැබිනට් පේපර් එකට ගිහිල්ලා බලපුවා කැබිනට් පේපර් එකේ තියෙන්නේ රටේ ලොකු විශාල හාල් ලිගයක් තියෙන නිසා හාල් ගෙන්න අනුමත කරන්න කියලා තමයි කැබිනට් අනුමැතිය ගත්තේ. ওই විනාශය කරපු ඇමතිවරු දෙන්න දෙපැත්තම ඉන්නවා ආණ්ඩු දෙකේම. ඔබට කියන්න පුළුවන්. ඔය ඉතින් එතකොට ඒ දවස්වල මට මතක හිටියට මම හරියට මතක තියාගෙන නම් කියන එකේ මම හරිනේ. නමුත් ඒ වෙනද ඇමතිවරු ඒ දෙපැත්තම හිටපු දෙන්නනේ. ඒ දෙපැත්තට බලපනවා මම ඊට වඩා මම මේකේ බල දාන්නේ වෙනදම මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. මොකද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා එකතු වෙලා කැබිනට් එක අනුමත නොකරපු ප්‍රමාණයකට ගියා. කැබිනට් එක අනුමත කරේ ওই විදිහට කැබිනට් එක මුදල් විදිහට අනුමත කළේ නැහැ. නමුත් 8 බිලියන් ගරන්ටි එකක් අනුමත කරා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් එකේ අනුමැතියෙන් තොරව. ඊට පස්සේ 1,50,000 දක්වා මේක ඉස්සරහට අරන් ගියා. ඒවට ඔක්කොම පේපර්ස් වෙන මගේ විශේෂ වාර්තාවකුත් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම මේ අද මේ කතා කරන්නේ සම්පත්දායකයෙක් හැටියට මම විගණකාධිපතිවරයාට නැතුව මම මේ දේශපාලනය කරනවා දේශපාලනය කතා කරනවා නෙවෙයි. මගේ එහෙම ඔළුවෙම අරමුණක් නැහැ. නමුත් රට වෙනුවෙන් අපි මේවා එලි කරන්න ඕන. මම මේ දිගින් දිගටම 2015 ඉඳලා මම මේ සම්බන්ධයෙන් කතා කරන්නේ. නමුත් කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. පාර්ලිමේන්තුවේ ඇහුම්කන් දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවට වර කරන්න දෙයක්වත් නැහැ. මොකද මගේ වාර්තා මට කරන්න දෙයක් නැහැ. මම දන්නේ කෝප් එකට කරන්න දෙයක්වත් නැහැ. කෝප් එක පාර්ලිමේන්තුවට දානවා. පාර්ලිමේන්තුවට කරන්න දෙයක්වත් නැහැ. පාර්ලිමේන්තුව නීතිපතිවරයාට දානවා. නීතිපතිවරයාට කරන්න දෙයක්වත් නැහැ. නීතිපතිවරයා අධිකරණයට දානවා. අධිකරණය තමයි තීරණය දෙන්නේ. ඒතර මේ වෙනකොට අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා. ඒතර ඒ වගේ සිස්ටම් එකකට තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ මොකක්වත් වැඩක් කරන විදිහට නෙමෙයි මේක හදලා තියෙන්නේ.
නිසා මේක අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනේ. ලංකාව දූෂිත රටක්, ලංකාව රාජ්‍ය නිලධාරීන් ඉහළ කොටසත් දේශපාලකයත් හොරකම් කරනවා කියන concept එක පදනම් කරගෙන රටේ නීති පද්ධතිය අනිවාර්යයෙන්ම ඉතා ඉක්මනට සංශෝධනය කරනවා. නැත්නම් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. ඔබට කියන්න පුළුවන්ද දැන් ඔබ මේ වසර 4ක කාලයක් හිටපු ඒ කාල සීමාව තුළ මම පොඩ්ඩක් තව සරල කරනවා. වැඩි වශයෙන්ම මේ කරප්ෂන් පැත්තට යොමු වෙලා තියෙන දේශපාලඥයාද නැත්නම් ව්‍යාපාරිකයාද? මේ දෙපැත්තෙන් කවුද? ඕක 50-50 නේ. මොකද දේශපාලකයෙක් කියලා මේ පැත්තේ දැන් බ්‍රයිබ් එකක් ගත්තා පගාවක් ඇව්වොත් එහෙම ඔතුමයිවත් රාජ්‍ය නිලධාරීන්ද පගා ගන්න කියලා ඇහුවොත් එහෙම ඔකට දෙන්න උත්තරේ තියෙන්නේ පෞද්ගලික අංශය දෙනවා රජයෙන් ගන්නවා. ඒතර 150ක් පෞද්ගලික 150ක් රජයනේ. ඒතර අද පෞද්ගලික අංශය ගොඩක් කරප්ට් වෙලා තියෙන රාජ්‍ය අංශයත් වඩා මම දන්න විදියට මම හොඳටම මොන තරම් තියෙනවා. පෞද්ගලික අංශයෙන් කිසි වැඩක් කරගන්නත් බෑ අද මේ පගාව දෙන්නේ නැතුව. ඒ තරමට පරිවර්තන වෙලා තියෙන්නේ. එතකොට ඇමතිවරු සහ රාජ්‍ය දේශපාලන අධිකාරිය ගත්තාම දේශපාලන අධිකාරියෙන් කිසිම වැඩක් කරගන්න බැරි වෙලා තිනවා මේ විදිහට මේව කරගන්න නැතුව. ඊළඟට හැම වෙලාවෙම රටට අවශ්‍ය දේවල් කියලා තීරණය කරන්නේ Tamanට වැඩිපුර ලැබෙන දේ සඳහා පමණයි. ඒකට හොඳම උදාහරණය තමයි හාල් ඉම්පෝට් කිරිල්ල. ලංකාවේ අවශ්‍ය හාල් ප්‍රමාණය ඇත්තටම ලංකාවේ තියෙනවා. නමුත් මිල යම් කාර්යයකට වැඩි වෙනවා බලලා වැඩි වෙනවට වඩා සමහරවිට දැන් කුඹුරු කැපෙන්න ඉස්සෙල්ලා දවසේ හාල් නැවක් ගෙනත් දානවානේ. මොකද එතකොට මේ හාල් නැවෙන් එන කමිෂන් එක දිහා බලන්න තමයි ඒක කරනවා ඇත්තේ බොහෝ වෙලාවට. මොකද ගොවියාගේ අස්සන් වැඩුණා කියලා මේ ඒගොල්ලන්ට ලාභයක් හම්බෙන්නේ නැහනේ. ඒ නිසා අර නැව් වලට කොමිස් කරන ගන්න මට්ටමට රටපත් වීම තමයි මෙතන තියෙන ලොකුම අභාග්‍යය මේ ඔක්කොම විනාශ වෙන්න. දැන් ඔබතුමාගේ රිපෝට් එකක් තියෙනවා නම් බිලියන 15ක විශාල වංචාවක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔබතුමා ඇත්තට මොකටද විගණකාධිපති එහෙමනම් තනතුර දැන් ඔබතුමා දුන්නු රිපෝට් එකට මොනවත් වෙන්නේ නැත්නම් රටේ මේ තනතුරට සාමාන්‍ය වෙනත් ලෝකේ රටවල් වල මහා ලොකු විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ නීත්‍යානුකූලව පිළිගන්නවා. නමුත් අපේ රටේ ඒක සිද්ධ වෙන්නේ නැද්ද? නෑ ඉතින් ඕක ඒ සිස්ටම් එකේ ඉතුරු කොටස මොකද ඉතුරු කොටස ඒ වැටි කරන්නේ නැතුව විගණකාධිපතිවරයාට කරන්න දෙන විගණකපති මේ ඔක්කොම හෙලි කරලා වාර්තා හරිගස්සලා ඉදිරිපත් කළා තියෙන්නේ. විගණකාධිපතිවරයා කාර්යභාරය සිද්ධ කරලා තියෙනවා. ඒ කාර්යභාරයේදී විගණකාධිපති දැන් ලංකාවේ තියෙන්නේ මේ කොමන්වෙල්ත් සිස්ටම් එක මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රමවේදය ඔහොම තමයි යන්නේ. නමුත් දැන් ජර්මනිය වගේ රටක තියෙන්නේ කෝට් ඔෆ් ටැක්ස් කියලා කෝට් ඔෆ් ඔඩිට් කියලා වෙනම අධිකරණ සිස්ටම් එකකට තමයි විගණකාධිපතිවරයා ඉන්නේ. ඒතර විගණකාධිපතිවරයාට මේ තීරණය ඍජුව දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අධිකරණ ක්‍රමයේ ගමන් කරන්න කිසි පහසුකම් තියෙනවා. ඇත්තට ලංකාවට මම විශ්වාස කරනවා මේ කෝට් ඔෆ් ඔඩිට් කියන සිස්ටම් එක ලංකාවට අවශ්‍යයි. මොකද ලංකාවේ තියෙන දූෂණ වංචා දිහා බලපුවාම ඒතර ඒවා නතර කරගන්න පුළුවන් එන එහෙම උත්තරයි. දැන් උගක් වෙලාවට වෙන්නේ හොරකමක් වංචාවක් හොයාගත්තා කියලා ඒක ප්‍රකාශ කරා කියලා ඒකට දඬුවමක් හම්බුනේ නැත්නම් ඒකෙන් වෙන්නේ රිවෝඩ් එකක්. ඒ කියන්නේ ඔහුට තවදුරටත් ධෛර්යමත් කරනවා තවදුරටත් ඒක කරන්න කියලා. මොකද මේ ඩික්ලෙයාර් කරා කියලා එකෙන් ඔහුට දඬුවමක් හම්බෙන්නේ නැහැ නේ. ඉතින් මේ සිස්ටම් එක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. මොකද ලංකාවේ ලංකාවේ මේ තියෙන මේ නීති පද්ධතිය සංශෝධනය කරලා හරිගස්සන්න නැතුව මම හිතන්නේ මේක යම් තැනකට ගන්න පුළුවන් කියලා. හොඳයි දැන් අපි දන්නවා ඔබ ළඟ facts and figures ඔබ ළඟ සියලු තොරතුරු තියෙනවා. මම දන්නේ ඔබ ළඟ මේ සැඟවුණු ෆයිල් තියෙනවද? ෆයිල් හංගගෙන ඉන්නවද? මේ සැඟවුණු ඒවානේ ඔක්කොම ඩික්ලෙයාර් කරලා තියෙන්නේ. ඔක්කොම එළියට දාලා තියෙනවා. එහෙමනම් මම ඒකේ මේකදී අහන ප්‍රශ්නෙට ඔබට පහසු වෙයි. ලංකාවේ ඔබට නම් වශයෙන් කියන්න පුළුවන් යම්කිසි බරපතල විදිහට බදු වංචා කිරීම සහ යම්කිසි විදිහට ණය ගැනීම වෙන්න පුළුවන්, ණය පැහැරහැරීම වෙන්න පුළුවන්. එහෙම කරලා වංචා සහගතම ඉන්න ප්‍රබලම ඉන්න කණ්ඩායම් කීප දෙනෙක් නම් ඔබට කියන්න පුළුවන්කමක් තියෙනවා. නෑ මං හිතන්නේ මම නම් වශයෙන් එහෙම කියන එකේ තේරුමක් නෑ. මුළු අධිකාරියම විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය ගත්තාම මට වෙන් කරලා අඳුරගන්න බැරි තරමටම මොකද විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය ගත්තාම එතන තමයි ඉන්නේ. මොකද සියලුම දෙනා එකතු වෙලා තමයි කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් කමිටි සිස්ටම් එක හරිගස්සන්නේ. ලංකාවේ ගොඩාක් දේවල් more than මට මතකද 100 මිලියන් ඒවා ඔක්කොම කැබිනට් අනුමැතිය කරන්න ඕනේ. ඒ නිසා කැබිනට් මණ්ඩලය අනුමැතිය කරලා තියෙන්නේ. ඒ අනුමත කරපුවා ඇතුලේ තියෙන විශාල වංචා දූෂණ අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ඒ කැබිනට් මණ්ඩලය කියලා කියන්නේ කැබිනට් මණ්ඩලය එකතු වෙලා තමයි සාමූහික වගකීමකට තමයි තීරණ දෙන්නේ. ඒතකොට ඒ තීරණ ඇතුලේ තියෙන අකාර්යක්ෂමතාවය කියලා නිම කරන්න බෑ. අපි ඒවා එකෙන් දෙක එක හැම එකම විස්තර කරලා දීලා තියෙනවා විගණකාධිපතිවරයා හැටියට. ඒ දවස්වල දැන්ටත් ඒක ඒ විදිහට කරනවා. නමුත් කෙරුණාට වැඩක් නැහැ. මොකද සිස්ටම් එකට දඬුවම් ලැබෙන ක්‍රමවේදයක් හෝ ඒ සිස්ටම් එක නතර කරන ක්‍රමවේදයක් නැහැ. මොකද පාලකයා තමයි ගොඩක් වෙලාවට හැම එකම කෙරවලේ ඉන්නවා පාලකයා. ඒතකොට ඒ නිසා වුන් ලෑස්ති නැහැ මේක ඉස්සරහට අරන් ගිහිල්ලා කේස් එකක් බවට පරිවර්තනය කරන්න. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන්
තව කාරණයක් අපි ගත්තොත් අපේ දේශපාලකයන් විශේෂයෙන්ම මොකද දේශපාලකයන් සම්බන්ධයෙන් ඇති වුණු ගේ ගැටලුවත් එක්කනේ මේ රටේම මහා විනාශයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ඔවුන්ගේ නිසි තීන්දුව తీර නොගැනීමනේ. මේකට මේ පක්ෂ සියලු දෙනාම සහ එදා සිට අද දක්වාම මේ ආණ්ඩු කරපු හැමෝම වග කියන්නත් අවශ්‍යයි. ප්‍රාදේශීය දේශපාලකයන් ඉඳලම. විජේසිංහ මහත්මයානි දැන් අපි ගත්තොත් දේශපාලකයන් ගත්තොත් ඒගොල්ලෝ එන්නේ ඡන්දෙන් හරිම බොහොම අමාරු වෙන්නේ. බොහොම අමාරුවෙන් රුපියල් ලක්ෂයක් දෙකක් වියදම් කරලා තමයි ඡන්දෙන් සමහර ලාවට පත් වෙලා එන්නේ. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට මේ අයට පුළුවන් මිලියන ගණන් බිලියන ගණන් වියදම් කරන්න. ඒ මට්ටමට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. පුදුමාකාර ආර්ථික ශක්තිමත් වීම. ඒ විදිහට රටේ සාමාන්‍ය මිනිස්සුත් පෝෂණය වුණා නම් ශක්තිමත් වුණා නම් මං හිතන්නේ සිංගප්පූරුව වගේ 10 ගුණයක් අපි ඉස්සරහට ගිහිල්ලා. ඇයි අපේ රටේ යම් පුද්ගලයෙක් කොහොමද මේ පොහොසත් වෙන්නේ කොහොමද මුදල් හොයාගන්නේ විශේෂයෙන්ම මහජන නියෝජිතයින් ඔවුන් මේ විදිහට මුදල් හම්බ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව විනිවිද භාගයකින් රටට කියන්න ඒ සම්බන්ධයෙන් වන නීතිමය අපිට නැද්ද හැකියාවක් නෑ ඒ නීති රාමුව ඇත්තටම රටේ ගොඩනගන්න ඉඩ දෙන්නේ හේතුව රටේ නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒතර පාර්ලිමේන්තුවේම ප්‍රශ්න හොයාගන්න ක්‍රමවේදයක් කොයිලක සකස් කරන්නේ මේක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි කියන්නේ පාර්ලිමේන්තුවට පෙෂ කරලා අනිවාර්යයෙන්ම දේශපාලකයන් නීතියට යටත් කරගන්න වැඩ පිළිවෙලට අනිවාර්යෙන් ගේන්න ඕනේ. ඒ ගේන තාක්කල් මේ රට ඇත්තටම ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ සිස්ටම් එක කොමන්වෙල්ත් සිස්ටම් එක ගොඩක් හොඳයි. පාලකයා අවංකව රට වෙනුවෙන් කටයුතු කරන රටවල් වලට. නමුත් අපේ විශේෂයෙන්ම ආසියාතික කන්ට්‍රි වල වැටලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේක තමයි මේ කොමන්වෙල්ත් සිස්ටම් එක එදා බ්‍රිටිෂ්ලා හඳුන්ලා දුන්නාට ඒගොල්ලෝ අර concept එක ඉඳන් තමයි මේක හඳුන්ලා දුන්නේ. නමුත් අපේ මිනිස්සු එතන නැහැ. අපේ මිනිස්සු උඩ ඉඳලා පල්ලෙහාටම සොරකමට තමයි වංචාවට පුරුදු වෙලා තියෙන නිසා. ඒ හින්දා මේක මේ සිස්ටම් එක හරියන්නේ නැහැ. අතට මේ සිස්ටම් එකට ලොකු වෙනසක් මේ අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේක අපිට දුවා ගන්න බැරි වෙනවා ඉස්සරහට තවදුරටත්. දේශපාලකයන් සහ නිලධාරීන් විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් විග්‍රහණය කිරීම සිද්ධ කිරීම ඔබ කියන්නේ ඒ කියන්නේ ප්‍රායෝගික නැද්ද මේ තියෙන නීතියත් එක්ක? නීතිය යටතේ ප්‍රායෝගික නැහැ. මොකද වත්කම් ප්‍රකාශය වුණත් ඒක සාර්ථක නැහැ. ඒක පත්කම් ප්‍රකාශයේ රහස්‍ය ඩොකියුමන්ට් එකකට අරන් තියලා තියෙන්නේ. යම් කිසි අවස්ථාවකදී මොකක් හරි විශේෂ ප්‍රශ්නයක් වුණොත් විතරයි බ්‍රයිබරි කමිෂන් එකට සහ දේශපාලකයන්ගේ සම්බන්ධයෙන් කතානය කරලා විතරයි ඒක විවෘත කරන්න බලය තියෙන්නේ. අනිත් අයට ප්‍රසිද්ධ කරන්න බැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේකත් වෙනස් වෙන්න ඕනේ. ඇත්තටම පසුගිය කාලේ දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා මම ඉගෙන ගත්ත විතර ඉන්න කාලේ බ්‍රයිබරි කමිෂන් එකෙන් මේවා අලුතෙන් වත්කම් ප්‍රකාශ ඉතාමත්ම ලස්සනට අපිත් එක්ක සාකච්ඡා කළා. මේ වර්තමානට ගැලපෙන ආකාරයට ඒවා සකස් කරා. සකස් කරාට ඒවා ඩොකියුමන්ටේටරි එහෙම පෙට්ටගම් වල තියෙනවා. මොකද ඒවා එළියට ආවේ නැහැ. මොකද ඒවට තැනක් දෙන්න මේ නීතිගත කරන්න කැමති නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව දැන් ලෑස්ති වෙන්න ඕනේ මේවා නීතිගත කරන්න. මොකද රට බංකොලොත් වෙලා ඉවරයි. ඒ නිසා හෙට දවසේ මිනිස්සු මේ මිනිසුන්ට මේන ප්‍රෙෂර් එක මේන වේගය තවදුරටත් දවසින් දවස වැඩි වෙනවා. මොකද මුදල් හික වෙනවා, ඩොලර් නැතු වෙනවා. ඊළඟට දේශපාලකයා හොරකම් කරනවා. එහෙම නැත්නම් දේශපාලකයාගේ වත්කම් වැඩි වෙනවා කියලා මිනිසුන්ට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදී ලොකු ගැටලු සහගත තත්ත්වයක් ඉදිරියේදී ඒවි මේ නීති පද්ධතියේ සංශෝධන කළ සකස් කරේ නැත්නම් ඒ නිසා තමයි මම කියන්නේ මගේ දෙවෙනි කාරණයට අනිවාර්යයෙන්ම දේශපාලකයා වරප්‍රසාද සියල්ල අහෝසි කරන්න ඕනේ කියලා. ඒ අහෝසි කරොත් පාර්ලිමේන්තුව නියම පාර්ලිමේන්තුව බවට පරිවර්තනය වෙයි. මොකද ඒක තියෙන තාක්කල් පාර්ලිමේන්තුවට සාමාන්‍යයෙන් බුද්ධිමත් රටට ආදරය කරන පුද්ගලයෙකුට යන්න පුළුවන් කමක් නැහැ මේ වර්තමාන තත්ත්වයටදී. අනිත් පැත්තෙන් ගත්තම වරප්‍රසාද ඔක්කොම ඉල්ලීගල් කියන එක ඉතාමත් පැහැදිලි. ඒකට දැන් ළඟදී සුප්‍රීම කෝට් ජජ්මන්ට් එකක් දුන්නා හිටපු මේ ජනාධිපතිවරයාගේ නිවස සම්බන්ධයෙන්. ඒතර ඔහු හිටපු මේ කැබිනට් මණ්ඩලයේදී මේක සම්මත කර ගැනීම ඉන්ටරෙස්ට් කොන්ෆ්ලික්ට් ඒ කියන්නේ මේ සිද්ධිය පිළිබඳව ලැබෙදියාව කියන කාරණය තියෙනවා කියලා. එතකොට මේක තමයි එහෙම තමයි මේ වරප්‍රසාද සම්බන්ධයෙන් තියෙන්නේ. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුව වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තුව මේ ඔක්කොම වරදාන ඔක්කොම වරප්‍රසාද මේ අරගෙන තියෙන්නේ. ඇත්ත වශයෙන් හරියට බැලුවොත් එහෙම ඒවත් එහෙනම් ඉල්ලීගල් කියන එක තමයි මගේ නම් විශ්වාසය. ඒ නිසා මේවා ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා ලවන්ස් එකක් දෙන මට්ටමට ගේන්න ඕනේ පාර්ලිමේන්තුවට. එතකොට පුළුවන් වෙයි මේ ගොඩක් බුද්ධිමත් කොටසක් ඇවිල්ලා පාර්ලිමේන්තුව ශක්තිමත් කුළුණක් බවට පරිවර්තනය කරන්න.
හොඳ දැන් රටේ ජනතාවගේ විශේෂයෙන්ම තරුණයින්ගේ විශාල හඬක් තිබෙන්නේ මේ වන විට දේශපාලකයන් සිදු කරන මහා විශාල සූරාකෑම රටේ සිදු කරලා තියෙන මහා විශාල වංචාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි හඬක් නගනවා. හොරා කාපු සල්ලි දෙන්න කියන එක තමයි දැන් ජනතාවගේ සටන් පාඨය බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විකනකාධිපතිතුමනි දැන් අපි ගත්තොත් ස්විස් බැංක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පැන්ඩෝරා පේපර් පැනමා පේපර් මේවල නම් සඳහන් වෙන දේශපාලකයන් ඉන්නවා ව්‍යාපාරිකයින් ඉන්නවා ඔවුන් අයිතු ලෙස හම්බ කරපු මුදල් කියන සටහන් තියෙනවා මෙන්න මේ විදිහේ දේවල් මෙන්න මේ විදිහේ තියෙන මූල්‍යමය තොරතුරු අපිට ලබාගෙන නීතිමය ආකාරයෙන් අපේ රටේ කටයුතු කරන්නටත් අපිට නීතිමය හැකියාවක් නැද්ද රට තුල කවුද කටයුතු කරන්නේ කවුද අපි කරන්නේ ඔබ කියන්නේ පාර්ලිමේන්තුවේ මේක කරන්නේ නැහැ කියන එක අපි කරන්නේ ඉතින් ඒක කරන පුද්ගලයෝ කොටස එතන ඉන්නවා ඒගොල්ලෝ ඒ දෙයට කරන්නේ නැත්නම් ප්‍රධාන වශයෙන් මේ නීති ස්ට්‍රෙන්ත් කරන්න ඕන මට මතකයි මම 2010 හරි 9 වගේ කාලේ මම දේශීය ආදායමක ඉන්න කාලේ මම ওই ට්‍රාන්ස්ෆර් ප්‍රයිසින් කියන මනි ලොන්ඩරින් ලෝ එක ගැසට් එක මම තමයි හරි ගැස්සුවේ. එතකොට ඒක ඉතාමත්ම ප්‍රශ්නකාරී වුණා කරන්න ගිහලා කරන්න විඩ දුන්නේ නැතුව කපලා කොටලා කරලා කරා. ඒ වෙලාවේ ඔය මේ පැනපා පේපර්ස් ඉෂුව එක ඒකට ඇවිල්ලා තිබුණේ. ඒ නිසා අපි ඔය මේ පිටරට තියෙන වගේ වත්කම් ශ්‍රී ලාංකිකයේ පිටරට වත්කම් තියෙනවනේ ඒවා පරීක්ෂා කිරීම සඳහා ආදායම්බදු කොමසාරිස් ජනරල් ඒක ඇත්තම දේශීය ආදායම් කොමසාරිස් ජනරල් වලට තමයි මේ බලය තියෙන්නේ. ඔහුට පරීක්ෂා කිරීමේ බලය ලබා දෙන්න නමුත් ඒකට ඉඩ දුන්නේ නැහැ ඒ වෙලාවේ. දැන් ඒ නිසා මම විශ්වාස කරනවා පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් ගත්තත් පැනමා පේපර්ස් සම්බන්ධයෙන් ගත්තත් ඒ නිසා රටේ පවතින නීතිය දුර්වලයි. නමුත් අපේ මනි ලොන්ඩරින් ඇක්ට් එක තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්න තරම් හැකියාවක් නැති මට්ටමකට පරිවර්තනය කරලා තියෙන්නේ. මොකද හැම වෙලාවෙම අර ඒ දූෂිත කොටස ඉන්නේ පාලන පැලැන්තිය. ඒ නිසා පාලන පැලැන්තිය ඔවුන්ට අවශ්‍ය නීති සකස් කර ගැනීම වැඩපිළිවෙලට යන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ජනතාවට බල කරන්න සිද්ධ වෙනවා. ජනතාව බල කළා අනිවාර්යයෙන්ම මේවා නිවැරදි කරගන්න ඕනේ. මොකද රටේ මුදල් නාස් වෙනවා නම් ඒකේ වක්කීම පාර්ලිමේන්තුවේ නියෝජිතයට තිබුණාට ඒක ජනතාවගේ මුදල්. ඒ නිසා ජනතාවට එකතු වෙලා හෙට දවසේ මේ නීතිය සකස් කර ගැනීම සඳහා ක්‍රමවේදයකට ගමන් කිරීම අත්‍යවශ්‍යයි. මම හිතන්නේ ඒකේ ආරම්භයක් වේ යුතුයි දැන් මේ යන සිද්ධීන් කියලා මම විශ්වාස කරනවා. ඔය කියන සිද්ධීන් හරහා ඔය කියන වෙනස් වීම හරහා උගණ්ඩාවේ තියෙන දේවල් හොයන්න පුළුවන් වෙයි නේද? ඩෙෆිනිට්ලි මොකද ශ්‍රී ලාංකිකයේ සතුව තියෙනවා නම් ඒවා තියෙන දේවල් අනිවාර්යයෙන්ම සොයා බැලීම සඳහා වැඩ කරන්න පුළුවන්. නමුත් සමහර ඊට එහා ගිහිල්ලා ගොඩක් රටවල් තමන්ගේ වත්කම් පිටරටවල ගිහිල්ලා තැන්පත් කරලා තියෙනවා නම් ඒවට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමින් සහයෝගය කරගැනීමට ගොඩක් ආයතන තියෙනවා. ඒ ආයතනක සම්බන්ධ වෙලා ගොඩක් රටවල් ඒවා නැවත අත්පත් කරගැනීම කරගෙන තියෙනවා. ඔබ දිගින් දිගටම කිව්ව කතාවේදී මම දැන් අහගෙන හිටියා බලාගෙන හිටියා බොහෝ දේවල් මේ හිර වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව නිසා කියලා. පාර්ලිමේන්තුවේ මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ජනතාව යවලා තියෙන මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේ 225 දෙනා ජනතාවගේ කටයුතු කරන්නේ නැහැ. රටේ කටයුත්ත කරන්න. නමුත් ඔබ දැන් මේ අවස්ථා කීපෙදිගම කිව්ව කාරණේ තමයි කොහෙන්ද වෙන්නේ? පාර්ලිමේන්තුවෙන් මේක වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් වෙන්නේ නැහැ. එහෙනම් මේ 225ම වැඩක් නැහැ නේ. නෑ පාර්ලිමේන්තුව ඒකනේ 225 එපා කියලා මිනිස්සු කෑ ගහන්නේ මේ වෙනකොට නේ. ඇත්තරම පාර්ලිමේන්තුවට අපේ නියෝජිතයෙක් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පයනේ මෙතන තියෙන්නේ. එතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එකත් ඡන්දේ දවසේ රාය 12න් පස්සේ ඉවරයි. රාය 12 වෙනකන් විතරයි මහ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැනේ. ඊට පස්සේ නියෝජිතයා ඡන්දය අරගෙන ඔහු දෙන්නලා ඔහු යනවා වෙන ගමනක්. ඔහු බලන්නේ අපහු මේ ප්‍රින්සිපල් දිහා. ප්‍රින්සිපල් මහ ජනතාව කියන්නේ ප්‍රධානියනේ. ඒ ප්‍රධානියා දිහා අපහු බලන වැඩ පිළිලක් නැහැ. ඒ නිසා ඔහු ගිහලා ඔහුගේ වැඩ ටිකක් තමයි එතන ඉඳලාම දිගටම කරගෙන යන්නේ. ඒක තමයි ඇත්ත කතාව ලංකාවේ. නමුත් දැන් ඒකට තිත තියන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ නැවතත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට අනිවාර්යයෙන්ම රට තල්ලු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව මේ අසාර්ථක පාර්ලිමේන්තුවත් එක්ක රටට ඇත්තටම ගමනක් නැහැ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියන ඉතාමත් බලවත් කොළුණු තුනම තමයි මේ රට තියෙන්නේ. ඊට අමතරව විගණකාධිපතිවරයා මේ නීතිපතිවරයා පොලිස්පතිවරයා ඒ වගේ ගොඩක් අනතුරු තුන. ඊට පස්සේ සෝෂල් මීඩියා එක එහෙම නැත්නම් ජනමාධ්‍ය ඒව ඔක්කොම ශක්තිමත්ව තියෙන්න ඕනේ. නමුත් ප්‍රධානම පිළිතුර හැටියට සලකන්නේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණය කියන එක. ඒතකොට ව්‍යවස්ථාදායකයේ කියන පිළ එක සම්පූර්ණයෙන්ම අද 7-5කට වැඩෙන තැනක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒක අවශ්‍ය දැන් ඒකට හොඳ මුදාරේ වැඩි දුර යන්න ඕනේ මේ වර්තමාන
වර්තමාන සිද්ධියෙන් පස්සේ රැස් වුණු දවස් මං හිතන්නේ 10ක විතර පාර්ලිමේන්තුවේ කතා ටික අහගෙන හිටියා නම් මොකද්ද කරන්න කියලා පැහැදිලිව නේ. එහෙන් මෙහාට කතා කරනවා, මෙහෙන් එහාට බයිනවා, එහෙන් මෙහාට බයිනවා, මෙහෙන් එහාට බයිනවා. ඊට ඒ ඇරෙන්න මේ ප්‍රශ්නෙට අදාළ එක කිසිම වැදගත් තීරණයක් මේ වෙනකන් ගත්තේ නැන්නේ. රටේ දැන් මෙච්චර ප්‍රශ්නයක් බවට පරිවර්තනලා තියෙද්දි ඒ කියන්නේ එහෙම දෙයක් ගැනීම සඳහාවත් වැඩපිළිවෙලක් පාර්ලිමේන්තුව අභ්‍යන්තරේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව කියන්නේ කතා පෙට්ටියක් බවට අද පරිවර්තන වෙලා තියෙන්නේ. විරාමයකට යන්න ඕනේ. විරාමයට යන්න කලින් ඔබෙන් එක ප්‍රශ්නයක් අහනවා මම කෙටි ප්‍රශ්නයක් විදිහට. ඊට පස්සේ අපි විරාමයෙන් අනතුරුව ඒ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරමු. අරගලයේ ප්‍රධාන කොටස්කරුවෙක්ද ඔබ? නෑ, මට අරගලයත් එක්ක මගේ කිසි සම්බන්ධයක් නැත්තේ නැහැ. අරගලයේ දැක්කහම අපිට තේරෙනවා අපි දන්න ප්‍රශ්නේම තමයි මේ කතා කරන්න කියලා. ඒ ප්‍රශ්නේ මම අරගලේ කතා කරන්න අවුරුදු ගානකට කලින් මම මේ ප්‍රශ්නේ කතා කරේ. මේ රට කඩා වැටෙනවා කියලා. ඒ නිසා වහම් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත කරන්න මේ ණය ප්‍රශ්නේ විසඳන්න කියලා මම 2016 2017 කිව්වේ. ඒ නිසා මේක කතා කරනකොටම මේ අරගලයේ තියෙන වේදනාව අපිට තේරෙනවා. මේ රටට වෙලා තියෙන දේ මේ ප්‍රශ්නේ ගත්තාම. ඒ නිසා අපි සංවේදී වෙලා මේ අරගලයට විසඳුමක් හේම සඳහා අපි වැඩ කටයුතු කරනවා. අපි දැන් මේ යෝජනාත් එක්ක ගොඩාක් සිවිල් සංවිධාන එකතු වෙලා යෝජනා ගොඩාක් සකස් කරනවා. ඒ යෝජනා එකතු කරලා ගෙනල්ලා මේ දවස්වල සාකච්ඡා කරමින් පවතිනවා. මොකක් හරි කරලා මේ ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න ඕන කියන තැන. අන්න ඒ විසඳුම හොයාගන්න තැනේ කටයුතු කරනවා මිසක් අරගලයට මම හිතන්නේ ඒකේ ඔබ ඇහුවේ අරගලයට පාක්ෂික කියලාද මොකක්ද ඇහුවේ මගෙන්? ඔබ ප්‍රබල සටන්කරුවෙක්ද කියන්නේ? නෑ, අපි කොහොමද සටන්කරුවා? අපි එදා ඉඳලම සටන්කරුවෝ. විශේෂයෙන්ම ඔබ සටන්කරුවෙක්. මට අරගලයට අපි මෙහෙම ඒක තව ටිකක් සරල කරමු. අරගලය ශක්තිමත් කරන ඔබ සම්පත්දායකයෙක්. අනිවාර්යෙන් අරගලේ ශක්තිමත් කරන්න එපා. මොකද නැත්තම් මේ රටට වෙන්නේ මොකද හෙට දවසේ? මොකද මේ අපේ රට, අපේ ළමයින්ගේ රට, ළමයින්ගේ ළමයි ජීවත් වෙන රට. ඒ නිසා අරගලයට අනිවාර්යෙන් අපේ ආශිර්වාදය ලැබෙන්න ඕනේ. එහෙම නැත්තම් මං හිතන්නේ ඒක ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මේ අරගලයට ආශිර්වාදයක් දෙන්නේ නැත්තම් ඔහු. ඊටාම හොඳ ආරම්භයක් අපිට මේ විරාමයෙන් අනතුරුව සාකච්ඡා කරන්න. ඒ ආරම්භයට අපි යමු. ඊට කලින් කෙටි විරාමයක්. රැඳී සිටින සුලිය සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. හිටපු විකනකාධිපති ගාමිණී විජේසිංහ මහතා සමගයි අද සුලියෙන් අපි මේ සාකච්ඡා කරමින් සිටින බොහෝ කරුණු පිළිබඳව අපි මීට පෙර විරාම දෙකට කලින් කතා කළා. තව තියෙනවා බොහෝ දේවල් අපිට සාකච්ඡා කරන්න. මොකද රටේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න සියල්ලටම අපි පිළිතුරු හොයන්නට අවශ්‍යයි. ලබාගත යුතු සෑම සම්පතකින්ම උපරිම ප්‍රයෝජනය අපි ගන්නට මේ වෙලාවේ අවශ්‍යයි. මේ රටේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව එතුමන්ලා මීට අවුරුදු ගානකට කලින් කිව්වා. හැබැයි නෑසුණු කන්සේ බලධාරීන් හිටියා, පාලකයන් හිටියා. නමුත් දැන්වත් මේ තියෙන ප්‍රශ්නය වියතුන්ගෙන් අහලා කරුණා කරලා ඔවුන්ට සමන් දීලා අපිට පුළුවන්කමක් තියෙනවා රට ඉස්සරහට අරගෙන යන්න. විශේෂයෙන්ම කියන්නේ දේශපාලඥයින්ට. නිලධාරීන් අපේ රට හදන්න සූදානම් වෙලා ඉන්නවා. ඇතැම් නිලධාරීන් දූෂිතයි. ඒ බවත් කියන්න අවශ්‍යයි. නමුත් බොහෝ පිරිසක් ඉන්නවා රට ගොඩනගන්න, රට හදන්න මේ වෙලාවේ එක් සිත්ව පෙරට එන්නට සූදානම්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ලබාගත හැකි සෑම දැනුමක්ම ලබාගෙන රට ගොඩ ගන්න කරුණා කරලා අපේ දේශපාලඥයින්ට නැනනුවන පහළ වෙන්න කියන කාරණය අපි යලිත් මතක් කරනවා. රට තියෙන්නේ නරක තැනක, තවත් ගමන් කරමින් තිබෙන්නේ ඊටාම නරක තැනකට. මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි යමු විජේසිංහ මහත්තයත් එක්ක සාකච්ඡාවට. ඔබ තම විරාමයට කලින් ඇහුවේ ඔබ අරගල භූමියට එකතු වෙනවා. ඒ අරගලෙත් එක්ක එකතු වෙලා තරුණයින්ට ශක්තියක් වෙනවා. ඔබ ඇතුළු අපි දැක්කා විද්වතුන්, කලාකරුවන්, විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන තරුණයින්, ඒ වගේම තමයි විදේශීය රටවල් වල අය පවා පැමිණ මේ අරගලය ශක්තිමත් කරනවා. දරුවෝ දෙමාපියොත් එක්ක ඇවිල්ලා මේ අරගලය ශක්තිමත් කරනවා. ඒ අතරතුර ඇහෙන හඬක් තමයි ගෝටා ගෝ හෝම් කියනකොට තව පැත්තකින් කියනවා මේ 225ටම යන්න කියනවා. හොරා කාපු සල්ලි ටික දෙන්නත් කියලා කියනවා. අගමැතිට ගෙදර යන්නත් කියනවා. අද අගමැතිතුමා කියනවා මම අස් වෙන්නේ නැහැ. පන්නන්නත් බෑ කියන කතාවක් කියනවා. ඔබට මොකද හිතෙන්නේ? නෑ, ওই සම්බන්ධයෙන් නම් මම ඊට වඩා චුට්ටක් වෙනස් තැනක ඉන්නේ. මොකද හේතුව දැනට මොනවා වුණත් ස්ථිර ආණ්ඩුවක් තියෙනවා. මේක ආණ්ඩුව ගියා කියලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ වර්තමාන සිටුේෂන් එක යටතේ, වර්තමාන නීති පද්ධතිය යටතේ තව කවුරු යාවත් මේ වගේම කොටසක් තමයි මේක ඇතුළට එන්නේ. ඒ නිසා වර්තමානයේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා තියෙන වැදගත්ම කාරණය මේ ඔලුමාරු කිරීම නෙවෙයි, නීතිය හරිගස්සන එක.
ඒතර නීති හරි ගස්සන්න එහෙනම් මේගොල්ලන්ට යන්න බෑ නම් මේගොල්ලන්ට වගකීමක් තියෙනවා රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නීතිරික සම්පාදනය කරලා දෙන එක. මේ නීතිරික සම්පාදනය කරන්නේ නැති තාක්කල් මේ රටට ඉස්සරහට ගමනක් යන්නේ නැහැ නේද යන්නේ. දේශපාලකයන් නීතිරිය යටත් නොකරන තාක්කල් ආය IMF එකෙන් සල්ලි ගන්න පුළුවන් කම නැහැ. IMF හොඳටම දන්නවා සල්ලි දුන්නොත් මේව හොරගම් කරනවා කියලා. ඒ නිසා ඕන් කියන්නේ දේශපාලකගේ වරප්‍රසාද කපන්න අනිවාර්යයෙන්ම දේශපාලක නීතිය යටත් කරන්න එන්නේ කළා මේක වග වෙන ආර්ථික වග වෙන වඩපිටාව හදාගෙන එන්න ණය ඉල්ලන්න කියලා. ඒතර ඒ නිසා මේ ටික කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඉතා ඉක්මනටම ප්‍රෙෂර් කරන්න අවශ්‍ය මේ ඉන්නේ එක නෙමෙයි ඉඳලා වැඩක් නැහැ නේ නිකන් මේ වැඩේ කරන්නේ නැතුව මොකද රට බංකොලොත් වෙලා ඉවරයි. දැන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙනම කතාවක් නම් රට බංකොලොත් වෙලා. ඒතර බංකොලොත් රට මේ කඩාගෙන ස්ලිප් වෙලා යනවා පල්ලෙහාට. ඒක යෑම නතර කිරීමට එහෙනම් ඉන්නවනම් ඒ වැට්ටි කරන්න ඕනේ. ඒ වැට්ටි කරන්න නැතුව ඉඳලා වැඩක් නැහැ නේ. ඒ නිසා දෙගොල්ල මේක තියලා විධායකයි ව්‍යවස්ථාදායක එක්කහවෙලා මේ තාම ඉක්මනින් මේ නීතිරික සම්පාදනය කළා මේ ප්‍රශ්නෙන් රට බේර ගන්න ඕනේ. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මම ඉස්සෙල්ලා කිව්වා ණය ප්‍රමාණය ට්‍රිලියන් එකකට ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට දැන් ණය පොලි ගෙවන එක දැන් නතර කරා කියලා කතාවක් තියෙනවා. හැබැයි පොලි නතර කළේ විදේශ ණය සඳහා විතරයි. එතකොට විදේශ ණය තියෙන්නේ මේකෙන් 50%යි. ඒතර 100% දේශීය ණය. එතකොට දේශීය ණය වලට තියෙන පොලිය දැන් 3 ගුණයකින් වැඩි වෙලා. එතකොට දැන් අපි දැන් ගොඩක් දෙනෙක් හිතනවා දැන් මේක නතර කරායින් පස්සේ ප්‍රශ්නේ සෑහෙන දුරට අවුරුද්දකට විතර විසඳෙයි කියලා. මොකද පොලිය නොගෙවා හිටපුවාම. හැබැයි ඒ පොලිය නොගෙවා ඉන්නවත් එක්කම මේ පොලිය 105 තිබුණේ දැන් 115ට දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ට්‍රෙෂරි බිල් හැම සතියෙම ඉෂුව කරනවා. අලුත් ඉනිකුත් කරනවා. ඔක්කොම 112 15 රේට් එකට දැන් යනවා. ඒ නිසා මේක නතර කරලත් ගෙවන්න තියෙන ප්‍රමාණය අර විදිහටම රඳා පවතින. මේක හරි සීරියස් කතාවක් මම මේ කියන්නේ. මොකද මේක ඔන්න දෙනාට හිතලා නැහැ මේක. හරි මේක කියනවා අරක නතර කරපුවම ප්‍රශ්නේ හරියනවා කියලා. හැබැයි ඒක නතර කරපුවාම ඒක ආයෙ ගෙවීම ඩබල් වෙලා එනවා. ඒව එකතු වෙලා පොලි එකතු වෙලා පස්සේ ගෙවන්න. හැබැයි ගෙවන්න තියෙන පොලි ප්‍රමාණය ඒ ආකාරයෙන්ම රඳා පවතිනවා. මොකද දේශීය පොලි ප්‍රමාණය දැන් 3 ගුණයකින් විතර වැඩි වෙලා. ඒතකොට ආණ්ඩුවට මේ බර ඒ ආකාරයෙන්ම එනවා හෙට දවසේ. නමුත් කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ. මේව ගැන හිතන්නේ නැහැ. ඒ පොලි අනිවාර්යෙන් වැඩි කිරීම අවශ්‍ය වුණා රටේ සල්ලි ඇදලා ගන්න මේ බැංකු පද්ධතියට. ඒක ඇත්ත. නමුත් ඒකම වෙච්ච විනාශය තමයි ආණ්ඩුවේ වියදම 3 ගුණයකින් පොලි වියදම අනිත් පැත්තෙන් වැඩි වෙලා තියෙනවා. ඒකම පෞද්ගලික අංශය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. 120ට 25ට දැන් ගිහිලා තියෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක ණය සම්බන්ධයෙන්. නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට අද ව්‍යාපාරයක් කරන්න බැරි තත්ත්වයටපත් වෙලා ඔවුන්ට අනිවාර්යයෙන්ම වෙළඳපොළෙන් ඉවත් වෙන මට්ටම පරිවර්තන වෙලා තියෙනවා. හොඳයි දැන් අපි මේ කතා කරන්නේ දැන් අපේ රට මේ වැටිලා ඉන්න තත්ත්වය. හැබැයි මේ වැටිලා ඉන්න තැන කොච්චර බරපතලද කියන කාරණේ අපිට වෙළඳපොළට ගියාට පස්සේ එළියට බැස්සම පේනවා. බස් එකේ ටිකට් එකේ ඉඳලා අපිට ඒක දැනෙනවනේ තේරෙනවා. නමුත් අපි මෙතනින් ගොඩ එන්නට අවශ්‍යයි. දැන් ඔබතුමා කියන විදිහට දැන් අරගල කරනෝනේ කණ්ඩායමක් තරුණයෝ අරගල කරනවා. මේ කණ්ඩායම දේශපාලකයන් තමයි රට විනාශ කළේ කියන තැන තමයි ඔවුන් ඉන්නේ. හොරා කාපු සල්ලි දෙන්න කියන එක තැන ඔවුන් ඉන්නේ. හැබැයි ඔබතුමා මතයක් ඉදිරිපත් කරනවා මේ රටක ස්ථාවර ආණ්ඩුවක් තිබෙන්නට අවශ්‍යයි. පැහැදිලිවම අවශ්‍යයි. නමුත් මේ ඉන්න කණ්ඩායම වත්මන් රජය මේකට උත්තර හොයන්නේ නැතිනම් කඩිනම් පිළිතුරු ලබා දෙන්නේ නැතිනම් ගෙන්න සිද්ධ වෙන අන්තර්වාර පාලනයක් හෝ වෙනයම් රජයක්. ඔබේ අදහස මොකක්ද? නෑ ඒක හරියට හරි කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අන්තර්වාර පාලනයක් ගැනවත් ඒත් මේ ටිකම ඉන්නේ. මං කියන්නේ මේක ඇතුළේ මිස පිටින් ගියන්න බෑනේ. එතකොට ඒක ඇතුළේ ඉන්න කට්ටිය නම් ඉන්නේ. ඇයි ඒගොල්ලන්ට මේ ඉඳගෙන මේ ප්‍රශ්න ටික විසඳන්නම් ඒක ගේන්නේ? ඇයි මේගොල්ලන්ට ඒක විසඳලා දෙන්න බැරි? මොකද මේගොල්ල 2010 ඉඳලා මේ වෙනකන් ওই පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය තමයි අදත් ඉන්නේ. ඒ කියන්නේ මේ රට මේ මූල්‍ය ව්‍යසනයට පත් කරේ 2010න් පස්සේ. ඒතර 2010 ඉඳලා මේ වෙනකොට තමයි මූල්‍ය ව්‍යසනය සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ. නැතුව අතීතයේ සිද්ධ වෙච්ච නෙවෙයි. එහෙමනම් ඇයි මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ මේ විනාශයට වකිය යුත්තේ අපි කට්ටිය තමයි. ඒ නිසා අපි මේක එකව වෙලා නිවැරදි මගට මේක රට තල්ලු කරලා දෙන්න ඕනේ කියලා. අන්නේ වගකීම බාර දෙන්න කියනවා මම කතා කරන්නේ. හැබැයි ඒක හෙට කරන්නේ නැත්නම් ওই කියන කාර්ය කිසි ප්‍රශ්නයක් නැහැ. අදද හෙටද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. මේක ඉක්මනට කරලා දෙනවා නම් ඊට පස්සේ ওই ප්‍රශ්නේ එයි. නමුත් ඇදගෙන යෑම නිසා රට තවත් බංකොලොත් වෙනවා කියන කාරණේ විතරයි මම දකින චිත්‍රය. ඒ නිසා මම කියන්නේ මට උතන ඉන්නේ ඒද බීද සීද කියන එක මට අදාළ නැහැ. මම කියන්නේ මෙන්න ඒ හරි බී හරි සී හරි මෙන්න මේ වැඩේ තාමත් ඉක්මනට කරලා දෙන්න කියන කාරණේ තමයි මම මෙතන එම්ෆසයිස් කරන්න උත්සාහ කරන්නේ. හොඳයි. ඔබට මම දේශපාලනික ප්‍රශ්න වැඩි වශයෙන් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දේශපාලනික ප්‍රශ්නයකට උත්තර ලබා ගන්න ඕන නිසා මම මේ ප්‍රශ්න යොමු කරන්නේ. දැන් තෙල් පෝලිං දැන් මේ ඉන්ධන පෝලිං වෙන්න පුළුවන්, ගෑස් පෝලිං වෙනවා. ජනතාව එළියනේ. ජනතාව එළියේ ඉන්නේ. ඒ වගේම තමයි උද්ඝෝෂණ කරන මේ තරුණ කණ්ඩායම් එළියේ ඉන්නේ. මේ අය ගෙවල් වලට යවන්නට රජය මොකද්ද ගන්න ඕන
ඊටම ඉක්මන් පියවර මොනවා කියලාද ඔබ හිතන්නේ? මේ වෙලාවේ ඇත්තටම දැන් එකක් ඔවුන්ට සවන් දීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට තියෙනවා. ඊළඟට ඒ සවන් දීම හරහා ගොඩනගන්න ඕන වැදගත්ම මේ නීති පද්ධතියේ තියෙන දුර්වලතාවයේ ගොඩනැගීම අනිවාර්යයෙන්ම ඒක මේ අවුරුදු ගණනක් අදින දෙයක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 19 ගෙනාවෙත් මාසයකට වඩා අඩු කාලෙකදී 20 ගෙනාවෙත් ඒ වගේ සුළු කාලයක් ඇතුළතදී ඇයි 20 ගේන්න බැරි එහෙනම්? 20 කියනලා මේ ටික අපේ කැමැත්ත. ඒ කියන්නේ අපි මේකට ඇලර්ට් වෙනවා. අපි මේකට අනුගත වෙනවා. අපි මේකට සංවේදී කියන පණිවිඩය ඇයි දෙන්න බැරි? අන්නේ පණිවිඩය දී ගත්තොත් මේ ප්‍රශ්නේ සෑහෙන දුරට වෙනස් වෙනවා මට තේරෙන විදිහට. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ අපි පැහැදිලි කළ දීම අත්‍යවශ්‍යයි. මේ කවුරුත් කතා කරන්නේ නැහැනේ. පැහැදිලි කළ දීම අවශ්‍ය නම් මේ මිනිස්සු දෙක මේ රටේ මහජනතාවනේ මෙතන ඉන්නේ. නැතුව පිටරටක් කවුරුත් ඇවිල්ලා නැහැනේ. ඒ නිසා මේ ආණ්ඩුවට ඡන්ද දීපු මිනිස්සුනේ මේ ඉන්නේ. ඒ නිසා මේ කට්ටියත් එක්ක වෙලා අනිවාර්යයෙන්ම සංවාදයකට අනිවාර්යෙන් පෙළඹීම අත්‍යවශ්‍යයි. ඒ සංවාදයේදී යම් කිසි ආකාරයකට ඔවුන් සතුව තියෙන ඉල්ලීම් යම් ආකාරයකට සලකා බැලීමට වැඩපිළිවෙලකට අනිවාර්යයෙන්ම සංවේදී වෙන්න ඕන දේශපාලන අධිකාරිය. මොකද දේශපාලනේ ඔක්කොම ඉන්නේ මේ පුද්ගලයන්ගේ නියෝජිතයෝ ටික ඉන්නේ එතන. ඒතර නියෝජිතයා ගිහිල්ලා දැන් ප්‍රින්සිපල් කියන දේ අහන්නේ නැහැ මේ ප්‍රශ්නේ දෙන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ මේ ගෝල් ෆේස් එකේ තියෙන කට්ටිය කියන දේ ඔක්කොම ආණ්ඩුව අහලා කරන්න ඕන කියන දේ මම කියන්නේ. අපි හදවතින් වැඩ කරලා හරියන්නේ නැහැ. බුද්ධියත් පාවිච්චි කරන්න ඕනේ. මේ දෙක කලවම් කරගත්ත වැඩපිළිවෙලකට අනිවාර්යෙන් යන්න ඕනේ. ওই දෙකේ අවසාන ප්‍රතිඵලයේ අවසාන කාරණේ මේ කියන්නේ මේ රට පරිස්සම් කරගන්න කියන එකනේ. ඒක රට පරිස්සම් කරගන්න රට අගාධයට යන එක නතර කරන වැඩපිළිවෙලක් මොකක් කරන්න බෑ. වැඩපිළිවෙලක් නෑනේ කරන්නේ. මේකද මේ මිනිස්සුන්ට බැන ඉඳලා හරියන්නේ නැහැ. බැන ඉඳලා හරියන්නේ නැහැ. මේ අතරතුරදී වෙන දෙයක් කරනවා නම් මේගොල්ලන්ට කියන්න දෙයක්වත් නැහැ. එහෙම දෙයක් කරන පාටකුත් පේන්නේ නැහෙනි. පොලිය ඩොලර් හොයන්න වැඩපිළිවෙලක් තියනවද? කිසිම වැඩපිළිවෙලක් නැහැ. තෙල් ටික ගේන්න වැඩපිළිවෙලක් තියෙනවද? නැහැ. ලයිට් කපන එක නතර ගන්න වැඩපිළිවෙලක් තියෙනවද? නැහැ. මොකක්වත් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අරාජික වෙලා තියෙන තත්ත්වයක් යටතේ අකර්මණ්‍ය වෙලා තියෙන තත්ත්වයක් යටතේ ආණ්ඩුවට ඉතා ඉක්මනට හරි තීරණයක් අරගැනීම තමයි මම හිතන්නේ මේ අවස්ථාවේදී සුදුසුම කාරණේ රට ගැන හිතලා. මොකද රට නිවැරදි මකට හරව ගන්න අත්‍යවශ්‍යයි මේ වෙලාවේ තවත් ප්‍රමාද කරන්න නැතුව. ඔබ අරගල භූමියේදී කියනවා අපූර්ව කතාවක්. එය අපූර්ව නෙමෙයි. ඇත්තටම ඒ ඉතා භයංකාර කතාවක්. ඔබ කියනවා මේ අපිට ආවේ සුනාමියේ පළවෙනි රැල්ල විතරයි. ඔබ කියන සුනාමියේ දෙවෙනි රැල්ල මොකක්ද? දෙවෙනි රැල්ල මම හිතන්නේ දැන් ඩොලර් එක යමින් පවතිනවා. තව මාස කිහිපයක් ඇතුළත ඩොලර් තව බිලියන ගණන් ගෙවන්න සිද්ධ වෙනවානේ. මේක රීෂෙඩියුල් කරන්න නොගෙවා ඉන්නවා කියලා කිව්වට සවරින් බොන්ඩ්ස් වල එහෙම නොගෙවා ඉඳීමේ හැකියාවක් ඇත්ත වශයෙන්ම නැහැ. නොගෙවා හිටියොත් වෙන මේ ප්‍රතිවිපාක ඉතාමත්ම දරුණුයි. ඒ නිසා කිසිම තැනකින් අපට ආය ආධාරයක් ගන්න හෝ වෙන වැඩක් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒකේ දෙවෙනි රැල්ල කියන්නේ. තුන්වෙනි රැල්ලත් ඒ වගේ ලබන අවුරුද්දේ තව බිලියන 6ක් ගෙවන්න තියෙනවා. IMF එක වැඩි වුණොත් බිලියන 4ක් දෙයි. ඒක ගෑවෙන්නවත් පුළුවන් කමක් නැහැ. අපිට ණය නොගෙවා ඉන්න පුළුවන් කමක් නැහැ. ණය නොගෙවා හිටියොත් එහෙම මුළු ලෝකෙම අපිව අයිසොලේට් කරනවා. ඒක වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මේ ඔක්කොම රැලි තමයි ඉස්සරහට තියෙන්නේ. ඉතින් රැලි වල වැදගත්ම දේ තමයි දැන් අද බේජ් ගේන්න සල්ලි නැතුන අද වර්ල්ඩ් බැංක් එකෙන් ඩොලර් මිලියන කීයක්ද දෙනවා? ඔව් මේ බේත් ටික අරගන්න කියලා. මොකද අද මිනිස්සු මහමග මැරෙන තත්ත්වයට පත් වෙමින් පවතිනවනේ මේනකොටනේ. නමුත් ඊට වඩා දරුණු වෙන්නේ බඩගින්න. මේ ලෝකේ තියෙන දරුණුම ගින්න බඩගින්න. හැබැයි මේගොල්ල කුෂිකර්මාන්තර කරපු විනාශයත් එක්ක ආහාර නිෂ්පාදනය, වී නිෂ්පාදනය, හාල් නිෂ්පාදනය 50%කින්ම කඩා වැටුණා. මමත් ගොවියෙක්. මගේ කුඹුරෙත් නිෂ්පාදනය 50%කින්ම පල්ලෙහාට බැස්සා. එතකොට ඒ නිසා අපි කවුරුවත් දැන් ගොවියෝ Tamanට අවශ්‍ය ප්‍රමාණයට අරගෙන අනිත් වික්කේ නැහැ මේ සැර විකුණන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා මේක කරදරයක් වෙයි ඊළඟ සැරේ වැඩ කරන්න පුළුවන් වේද කියන නැද්ද කියන දන්නේ නැති නිසා. දැන් අපි වුණත් ලබන සැරේ කුඹුරට බහිනවද නැද්ද කියන තාම තීරණයක් කරන්නේ නැහැ. මොකද තීරණයක් ගන්න විදියක් නැහැ මේ තියෙන සිටුේෂන් එකේදී. කොහොමද තීරණයක් කුඹුරක් හා ගන්න විදියක් නැහැ. ඩීසල් නැති නිසා. ඊළඟට මේ අපිට පෝර ටික නැති කියලා හොඳටම දන්නා පෝර නැතුව කුඹුර ගිය සැරේ 50% අස්වැන්න අඩු වෙන නිසා ලබන සැරේ තවත් දුරටත් අස්වැන්න බහිනවා කියන එක දන්නවා. මෙන්න මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක වෙලිලා මේක ගිහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දවසින් දවස මේක පුළුල් වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ ඊළඟ රැලි තාමත් භයානකයි කියලා. බලාගෙන ඉන්නකොට මේ බැලුමට පේන්න තියෙන දෙයක් තමයි කෙනෙක්ට හරියට මේක විශ්ලේෂණය කරත් මේක හොයාගන්න පුළුවන්.
මේක යම්කිසි ගේමක්ද කියලා අර අපි සාමාන්‍ය පාවිච්චි කරන වචනේ මේක යම්කිසි විදිහට සැලසුම් සහගතව කරපු රට බිඳවට්ටන්නට සහ යම් යම් ශේෂ්ත්‍ර බිඳවට්ටන්නට කරපු යම්කිසි සැලසුමක ප්‍රතිඵලයක්ද කියන සැකයක් එන්නේ නැද්ද විකරකාධිපතිතුමා? නෑ එහෙම හිතීමේ අසාධාරණයකුත් නැහැ ඇත්තසේ. මොකද මේ හයිටියක් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරනවාද කියන සැකය මගේ ඔළුවේත් වැඩ කරනවා. මොකද හේතුව සමහර දේවල් ඊටාත්ම සැලසුම් සහගතව ඊටාත්ම පැහැදිලිවම කරපු දේවල්. දැන් ඇත්තටම කියනවා නම් අපි ආරක්ෂා වෙන්න ඕන ඊටාත්ම දරුණුම රට තමයි ඉන්දියාව. අපිට චීනෙන් අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇමරිකාවෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉන්දියාව කියලා කියන මේ අවුරුදු 2500ක් තිස්සේ මේ රට කාලිංග මාග කාලේ ඉඳලා මේක විනාශම කරපු රටනේ. එතකොට දැන් අද මේ රටත් එක්ක කරන ගනුදෙනුව හති භයානකයි. හරි පරිස්සමෙන් මේ දැන් ණය අරගෙන කණ්ඩ වෙලා තියෙනවා. හැබැයි ඉන්දියාවෙන් අරන් කනවා. ඉන්දියාව හැම වෙලාවෙම දීලා තින්නේ වරක දුන්නොත් තමයි මේක දෙන්නේ කියන මට්ටමේ තමයි කියන එක අපිට දැන් පහුගිය සාකච්ඡා ඔකගේම හොඳටම පැහැදිලි වුණානේ. ඒ නිසා ඔවුන් එක ගනුදෙනුව ඉතාමත්ම පරිස්සමෙන් තවදුරටත් කරන්න වෙලාද කළ යුතු. නමුත් ඒ ගැන කිසිම අවබෝධයක් හෝ කිසිම සිතන්නේ නැතුව කරන වැඩපිළිවෙලක් කියන එක ඉතාමත් පැහැදිලි දැන් යන විදිය. මම යන්න කැමති IMF එක පැත්තට. IMF එක කොයි වගේ ආධාරයක් කොයි වගේ උපකාරයක් අපිට කරයිද? IMF එක ඔය කියන තරම් දේවල් ඇත්තසෙම කරන්න බෑ. IMF එකේ තියෙන අපිට කෝටා එකක් විතරයි. ඒ කෝටා එක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. එනේ මම හිතන්නේ ඒ කෝටා ගුණ ප්‍රමාණය පාවිච්චි කරලා තියෙන නිසා තමයි කියන්නේ බිලියන 4ක් වගේ ප්‍රමාණයකට වඩා මම විශ්වාස කරන්නේ යන්න පුළුවන් කියලා. මම හරියටම ඇත්තට මේකේ ගාණ දන්නේ නැහැ. බිලියන 4ක් 5ක් වගේ තමයි තියෙන සංඛ්‍යා ලේඛන හැටියට තියෙන්නේ කියලා. ඒතර ඒක මේ අපේ තියෙන බිලියන 56ක ණය ප්‍රමාණයත් එක්ක ගත්තාම මහ ලොකු ගාණක් නෙවෙයි. අපිට තෙල් ටික බේත් ටික ගේනවත් ප්‍රමාණවත් නැහැ මේ වර්ෂයේ මේ යන රේට් එකත් එක දිහා බලපුවම. හැබැයි අනිත් පැත්තට ගත්තාන් පස්සේ දැන් ඊයේ මතකදී චීනයේ අප්‍රසාදය පළ කරලා තිබුණා අපි IMF එකට යෑම සම්බන්ධයෙන්. මොකද මේක බටහිර නැගේ මේ අතර තියෙන ගැටුම මෙතන තියෙන්නේ. හරි. එතකොට මේ පැත්තේ සම්බන්ධයෙන් ඇමරිකාව පැත්තෙන් ගත්තාම ඊට පස්සේ චීනයේ පැත්තෙන් ගත්තාම මේ දෙපැත්තේ අතර ගැටුමක් මෙතන ඇත්තටම තියෙන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම IMF යනවා කියලා කියන IMF අනිවාර්යයෙන්ම වෙස්ටර්න් බර තීරණ තමයි ඒගොල්ලන් තියෙන්නේ. ඒවට අවශ්‍ය සැලසුම් සහිතව තමයි මේ අපිට කන්ඩිෂන් එන්නේ. හැබැයි ඒ කන්ඩිෂන් මොක වුණත් අනිවාර්යයෙන් මේ අවස්ථාවේදී අපිට යන්න වෙලා තියෙනවා. මොකද වෙන යන්න දෙයක් නැහැ. මං හිතන්නේ මං ගාව තියෙනවා මේ නයි ලිස්ට් එක pages 30 ගානක් තියෙනවා. මේ නයි ලිස්ට් එකේ ලංකාවේ ගිය සැරේ මුදල් අමාත්‍යාංශ ඉස්කෝර නයි ලිස්ට් එක pages 30 ගානක් තියෙනවා මේකේ. මේකේ මං හිතන්නේ මේ උතුරු කොරියාව ඇලස්කා වගේ රටවල් අරගෙන මේ අනිත් ඔක්කොගේම ලිස්ට් එක මේ ලිස්ට් එකේ තියෙනවා. පුදුම හැම තැනින්ම ප්‍රයිවට් බැංකු වලින් පවා ණය අරගෙන තියෙන්නේ. ඒ නිසා 30 ගානෙම තියෙන ලංකාව මේ අපේ රට ගත්ත ණයද මේ? ඔව් අපේ රටේ තියෙන ණය ලිස්ට් එක මේ තියෙන්නේ. පිටු 30 ගානක් තියෙනවා මේකේ. ගොඩක් ආයතන හැම ලෝකේ තියෙන ගොඩක් ආයතන වල කොටස් මේකේ තියෙනවා. අපි වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා තියෙන්නේ. ඔව් වර්ල්ඩ් රෙකෝඩ් එක තමයි. එතකොට ඒ ණය ගැනීම විනෝදාංශයක් බවට පරිවර්තන වුණානේ පහුගිය කාලේ. මුදල් අමාත්‍යාංශයටත් මේක විනෝදාංශයක්. මොකද ණයක් අත්සන් ගන්න ඒ රටට යන්න පුළුවන්. එතකොට 5-6 දිනක් යනවා. දවසකට ඩොලර් 500ක විතර පේමන්ට් එකක් කරනවා. ඒතර ගිහිලා රවුමක් ගාලා එහෙම කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක් මේක විනෝදාංශයක්. ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයාට මුදල් අමාත්‍ය ලේකම්වරයාට ප්‍රෙසිඩන්ට් පහුගාලීට ප්‍රෙසිඩන්ට් ලේකම්වරයා මේක විනෝදාංශයක් බවට පත් වුණා ණය ගැනීම. ඒ නිසා කිසිම පදනමක් නැතුව තමයි ගොඩක් ණය අරන් තියෙන්නේ. ඒ ගත්ත ණය මොකට වියදම් කරාද කියලා කොහොමද දන්නේ? මුදල් අමාත්‍යාංශයේ ලේකනවල බැලන්ස් ෂීට් එකේ තියෙන පට්ටපල් බොරු. ඒ බොරු ඔක්කොම දාලා මොකද ණය ගත්ත ප්‍රමාණය වත්කමක් හැටියට පෙන්නනවා. ණය කොහොමද වත්කමක් වෙන්නේ? ණය අරගෙන වත්කමක් ගොඩනගා ගන්න එපා. නමුත් ණයයි වත්කමයි එකට ලින්ක් කරලා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකනවල සඳහන් කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ ඇත්තටම මේ රට වැටුණු තත්ත්වයට ප්‍රධාන වශයෙන් වකිය යුතු ආයතන මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශය මේ බොරු වාර්තා සකස් කරලා මුදල් ඇමතිවරු දිගටම මුදල් ඇමතිවරු රැවට්ටුවා. ඒ රැවට්ටීම ප්‍රතිඵලයක් ඇට්ට තමයි 2017 මුදල් ඇමතිවරයා මම මේ account reject කරාට පස්සේ මට වට කළා මට ගෙව්වේ පාර්ලිමේන්තුවේ මොනතරම් මට බැන්නද නේ. විගණකාධිපතිවරයා වැරදි වාර්තා දීලා. නමුත් අද දැන් පිළිගන්නලා තියෙන්නේ මම කියපුවා හරි කියලා. ඒතර මම එදත් කිව්වේ ඒකයි මේවා අතරල විශාල ගැටලු තියෙනවා. මේවා ක්ලියර් කරලා දෙන්න. මේවා ක්ලියර් කරන්න මෙහෙම ගිහිල්ලා කොහොමද ණය ගෙවන්නේ? ණය ගෙවන්න තියෙන ණය ප්‍රමාණය දන්නේ නැති රටක් කොහොමද ණය ගෙවන්නේ කියන එක ඉතාලම පැහැදිලිව එදා මේ සාකච්ඡා විස්තර කරලා දුන්නා. දැන් සමහරවිට දැන් ඩොලර් එකනේ අපිට ලොකුම ප්‍රශ්න වෙලා තියෙන ඉතාලම බරපතල ප්‍රශ්නයක් ඇතින් ඩොලර් එක. මේ ඩොලර් එක ඉහළ යාමත් එක්ක අපිට සෑම භාණ්ඩයකම මිල ඉහළ යමින් පවතිනවා. ඔබ හිතන විදිහට ඩොලර් එක මෙච්චර ඉහළ යන්නට තරම් වූ සාධකය
ඇත්තටම අපේ මේ අපි කරන අපේ අපනයන ආනයනවල තියෙන ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් ඇත්තටම අපි ගත්ත අදූරදර්ශී වැඩපිළිවෙලද මහ බැංකුව? එනේ ඇත්ත වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම ඔක්කොම ටික තියෙනවා. ප්‍රධාන වශයෙන් මම මේකයි මම ලිස්ට් එකේ මේකේ ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා කියලා. ඔය අදූරදර්ශී වැඩපිළිවෙල ප්‍රධාන වශයෙන්ම ඒ නිසා මේක ඩොලර් එක පා කරන්න තුන දැනනේ දැන් ගොඩක් කලින් ක්‍රමානුකූලව මේ පා කිරීම කරන්න තුන. එහෙම වුණා නම් මෙච්චර අපේ සංචිත දිය වෙලා යන්නේ නැහැ. නමුත් මේක අල්ලන් හිටියා යම් සෑහෙන කාලයක් අල්ලන් ඉඳලා එක සැරේ අතහැරපු නිසා තමයි මේ ලොකුම ඩැමේජ් එක සිද්ධ වුනේ. අතාරින් නැතුව ඉන්න බෑ රිසර්ව් ඉවරයි. සංචිත නැහැ. ඇයි මේ අල්ලන් හිටියේ මට සමාවෙන්න. ඇයි මෙච්චර අල්ලගෙන හිටියේ මොකද්ද වාසිය මේකෙන් ගන්න? නෑ අල්ලන් හිටියේ ඉතින් අල්ලන් හිටපු නිසානේ මෙච්චර කල් මේ මුදල් භාණ්ඩ ඉහළ යෑම නතර කරගත්තේ. ඩොලර් ඉහළ යෑම නතර කරගත්තේ අල්ලන් හිටපු නිසා තමයි. ඒකට එයා රඳවගෙන ඉතින් හැබැයි රඳව ගන්න මේක මේ හරි විහිළු කතාවක් මෙතන තියෙන්නේ. ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එක පදනම් කරගෙන තමයි ඩොලර් එකේ මිල තීරණය වෙන්නේ. එතකොට රඳවගෙන ඉන්නවා කියලා කියන්නේ රඳවගෙන එහෙම ඉන්න බෑ. රඳවගෙන වෙන්නේ අර වෙනසට මේ ඩොලර් පම්ප් කරන්න ඕනේ සෙන්ට්‍රල් බැංකේ. එතකොට දිගටම ඩොලර් එක මෙතනින් අර තියෙන සංචිත පම්ප් කරා. සංචිත පම්ප් කළා සංචිත ඉවරුණා. දැන් අල්ලන් ඉන්න බෑ. සංචිත දාන්න නැතුව මේක බැලන්ස් වෙන්නේ නැහැනේ. අන්න අතෑරියේ ඩොලර් සම්පූර්ණයෙන් ඉවරුණාට පස්සේ. ඊට පස්සේ යන්නම ගත්තා. මොකද හේතුව කොහොමදත් මොකක් කරන්න දෙන්නේ නැහැ. ප්‍රෙෂර් එක වැඩි. ඒ ප්‍රෙෂර් එක වැඩිනේ. ඒ සංචිත මොනවද නැතුව ආයි පොඩ්ඩක් අතල්ලන් ඉන්න දෙන්නේ නැහැනේ. පොඩ්ඩක් අතල්ලන් ඉන්න දෙන්නේ නැහැ. මේකවත් තේරුම් ගන්න බැරි මහ බැංකුවක් තමයි අපේ ලංකාවේ පහුගිය කාලේ තිබුණේ. මම මේ අහන්න හැදුවේ. හරි මේකවත් තේරුම් ගන්න බැහැ. මේක තේරෙන මේ කියන කතාව ඔබතුමා මේක සාමාන්‍ය කෙනකින් ඇහුවා තේරෙනවා. එතකොට ඇයි මේ මහ බැංකුව වගේ තැනක මහ බැංකුව අධිපති ඔවුන් කැබිනට් බලතල ලබාගත් මේ මහ බැංකුව අධිපතිවරයෙක් හිටියේ? දේශපාලනීකරණය වෙලා තිබුණේ. මහ බැංකුව කියන්නේ රටේ තියෙන ස්වාධීන ආයතන වෙන්න ඕනේ කියලා කියනවනේ. විගණකාධිපතිවරත් මහ බැංකුවත් ස්වාධීනව වැඩ කරන්න ඕනේ. හැබැයි සම්පූර්ණයෙන්ම පහුගිය කාලේ දේශපාලනීකරණය වුණානේ. ඒ නිසා නිකුත් කරාට කමන්නේද සර් අච්චු ගහන්නද මුදල් තව කීයක් අච්චු ගහලා ඕනේද? ඩොලරේ කීයද තියාගන්න ඕන? අන්නේම අහලා දේශපාලන අධිකාරියෙන් අහලා වැඩ කරන මට්ටමට සෙන්ට්‍රල් බැංකේ පස් තුනනේ. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංක තනිකරම සුදු වලියෙක් ඇත්තට දැන් සෙන්ට්‍රල් බැංකේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව වගේම සතපහකට වැඩ නැති ආයතනයක් බවට පහුගිය කාලේ පත් වුණා. ඒ කරන ඒ නිසා මුදල් print කරන්න ඕඩර් එකක් දෙන්න සෙන්ට්‍රල් බැංකයක් ඕනේ නැන්නේ. රටට ඕන මුදල් ගන්න මුදලේ අගේ ස්ථායී කරගන්නේ සෙන්ට්‍රල් බැංකයක් තියෙන්නේ. හැබැයි ස්ථායීකරණය කරගන්න සෙන්ට්‍රල් බැංකේට බැරුණු නිසානේ අද මෙච්චර මුදල බාල්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංකේ යුතුයකම සෙන්ට්‍රල් බැංකේ වගකීම සෙන්ට්‍රල් බැංකේ පහුගිය කාලේ ඉස්ස කළ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිනේ. දැන් ඔබතුමා කියන කාරණයට යමක් එකතු කරන්නත් දැන් විදේශ රටක මට මතක නැහැ රට මහාචාර්යවරයෙක් සඳහන් කරලා තිබුණා ශ්‍රී ලංකාවේ මහ බැංකුව පවත්වාගෙන යාම අවශ්‍ය නැහැ කියලා. මුදල් මණ්ඩලයක් පවත්වා ගන්න ඒ මුදල් මණ්ඩලය හරහා මේ තීරණ ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම හරි. ඒකේ කිසිම අවුලක් නැහැ. මෙච්චර කෝටි ප්‍රකෝටි ගණක් වියදම් කරනවා මුදල් මේ සෙන්ට්‍රල් බැංකේ නඩත්තු කරන්න. හැබැයි මේ ටික නම් කරන්නේ මුදල් ස්ථායීකරණය තමයි ඒගොල්ලන්ගේ වැදගත්ම කාර්යය. පොලිසි තීරණය කිරීම නිසා. ඉතින් එහෙම එකක් වෙලා නැහැ නේ. ඒ කියන්නේ ඇත්තටම ওই කියන කාරණේ මම විශ්වාස කරනවා නිවැරදි කියලා. ඩොලර් එක මේ පාර එක පාරටම මහා කාලයක් ඊටාම අපහසුවෙන් රඳවාගෙන ඉඳලා ඉන් අනතුරුව මෙය පාවෙන්නට හැරීම කියන කාරණය තුල තවත් යටි අරමුණක් තිබෙන බවට ඇතම් පුවත්පත් සහ ඇතම් සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒකේ එක කාරණයක් තමයි සහ විශේෂම දේශපාලනඥයොත් ඒ කතාව කිව්වා. ඒකට හේතුව හිතයිශීන් පිරිසක් අතේ මහා විශාල ඩොලර් ප්‍රමාණයක් තියාගෙන හිටියා. මෙය ඔවුන් ඩොලර් Tamanට රඳවාගෙන තමන්ට ඩොලර් ලබාගෙන ඉන්න අනතුරුව මේ පාවෙන්නට හැරලා විශාල මුදල් ප්‍රමාණයක් වාසියක් ලාභයක් ලබා ගන්නට කරපු වැඩක් කියන කාරණේත් කියනවා. මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරක් තියෙනවද? නෑ මට නම් එහෙම තොරතුරක් නෑ. නමුත් ඒක හිතීමේ වරදක් නෑ. මොකද මේ වගේ අදූරදර්ශී තීරණ ගැනීම ගන්නකොට නිකන් ආවට ගියට ගන්න දෙන්නේ මොකක් හරි පෞද්ගලික වාසියක් තියෙන නිසා ගන්නවා කියන කාරණේ ජනතාව හිතීම සම්බන්ධයෙන් කාටවත් දොස් කියන්න බෑ. මුළු කෝටි දෙකක් ජනතාව මෙච්චර දුක් විඳිද්දී දුකටපත් වෙන ආකාරයේ තීරණ අරගන්නවා නම් ඒ තීරණය පිටිපස්සේ යම් වෙනස් සාධකයක් තිබීම තියෙන්න ඇති තියෙනවා කියන එක පිළිබඳව රටම හිතීම සම්බන්ධයෙන් මම නම් කිසිම විදියක අසාධාරණයක් දකින්නේ නැහැ. ඔබතුමා සාමාන්‍යයෙන් මම දන්නේ මේ වගේ විකරණ කටයුතු ඊට අදාළද කියලා සාමාන්‍යයෙන් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පෝෂණය කරන්නට ඔහුට කොච්චර වගේ මුදලක් වරප්‍රසාද එක්ක වැය වෙනවද සාමාන්‍යයෙන්? එහෙම ගණන් බැලීම මට දැන් ඒ ගන්න මතක නැහැ. ඇමතිවරයෙක් සම්බන්ධයෙන් මට මතකයි මම කෝටි ගාන කෝටි දෙකක් හරි ඒව ගන්න මට ඒක ඇත්තටම දැන් ගාන කියන්න බෑ. මම ඒකට ස්ටේට්මන්ට් එක හදලා ප්‍රශ්නයක් ඇති වුණා. මම පාර්ලිමේන්තුවේ මම ඒව අපේ වාර්තා තියෙනවා. ඔන්ලයින් බලන්න පුළුවන් ඒ වාර්තා පුද්ගලිකව නඩත්තු කිරීමට යන ප්‍රමාණය. හැබැයි ඔතන නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මම දකින විදියට මේ ඇත්තසෙම උදේ මොකද ඕක අපි දකින්නේ ඕක කෝටි ගණන් ගණනය කරන්න පුළුවන් නේ. හැබැයි සොරකම් කිරීම වංචා කිරීමට තියෙන අයිතිය
කියන කාරණේ පිටිපස්සේ ඉන්නේ බිලියන්ස් වලින්. මොකද අද ඒ මං කිව්වේ ඒක දැන් නීතියට යටත් නැහැ කියලා කියන්නේ ඔහුට හොරකම් කරාට වංචා කරාට දූෂණය කරාට ඔහු නීතියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔහුට සර්ටිෆිකේට් එකක් දීලා තියෙන ලයිසන්ස් එකක් දීලා තියෙනවා සොරකම් කරන්න වංචා කරන්න දූෂණය කරන්න. ඒතර ඒක ඕකෙන් ගණන් කරන්න බෑ. ඔය ගණනය කරන්නේ මුදල් ගෙවන ප්‍රමාණය විතරයි. නමුත් ඒ නිසා තමයි මම කියන්නේ රටේ ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම දේශපාලකයා නීතියට යටත් කරන්න ඕන කියන කාරණේ නැති තාක්කල් ඒ කියන්නේ ඔහුට ලයිසන්ස් එකක් දීලා තිනවා ඔබට ඕන විදිහට මුදල් අවභාවිත කරන්න ඔබට ඕන තීරණයක් ගන්න ඔබට කිසිම නීතියෙන් බාධාවක් නැහැ ඔබ ඕනෑම කොන්ත්‍රාත්තුවකින් අවශ්‍ය මුදල් ප්‍රමාණයක් අරගන්න ඔබට කිසිම දෙයක් හොයාගන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ කියන පණිවිඩය දීලා තිනවා අන්න ඒ පණිවිඩය පිටිපස්සේ ඉන්නේ බිලියන්ස් අන්න ඒකයි නරක ප්‍රශ්නේ ඕක නෙවෙයි නරක ප්‍රශ්නේ හොඳයි තව බොහෝ දේවල් එළි වෙයි. බොහෝ දේවල් එළි කරන්න අපි ලෑස්ති. මොකද මේ රට අද මේ පත් වෙලා ඉන්න තැනට දේශපාලඥයින් පැහැදිලි ලෙසම වගකිය යුතුව තිබෙනවා. නමුත් මේ රට ගොඩ ගන්නට ඉන්න 14ක් දේශපාලඥයනුත් ඉන්නවා. හැබැයි මේ කණ්ඩායම් සියල්ල මේකට එකතු වෙන්න අවශ්‍යයි. දැන් පිරිසිදු භාවය අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔක්කොම එකතු වෙලා රට ගොඩ ගැනීම ඉතාම අවශ්‍ය කාර්යයක් වෙලා තියෙනවා. අපි කතා කරමු තවත් කෙටි විරාමයක් යලිත්. හිටපු විකනකාධිපති ගාමිණී විජේසිංහ මහතා සමගයි අපි අද සුළුයෙන් මේ සාකච්ඡා කරන්නේ. ඊටම වැදගත් කරුණු කාරණා රැසක් අනාවරණය කරගන්නට හැකියාවක් ලැබුණා. අපි නොදන්න බොහෝ රහස් වලට ප්‍රවිෂ්ඨ වෙන්නට මාර්ගයක් එතුමන් සකස් කරලා දුන්නා කියලාත් කියන්නට අවශ්‍යයි. මොකද අර කිව්වාගේ ඇලස්කාව වගේ තව රටක් දෙකක් ඇරෙන්නට අපි ලෝකේ තියෙන බහුතරයක් රටවලින් ණය අරගෙන තියෙනවා. කාටද කියන්නේ මේවනේ? අපිටද ණය ගත්තේ. හැබැයි අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එහෙමත් අරගෙන එහෙමත් හදපු මේ රට අද අපි රුපියල් ලක්ෂ 8ක විතර එක පුද්ගලයෙක් ණයයි. ඉපදෙන්න ඉන්න දරුවා ලක්ෂ 8කට වැඩි ණයකාරයෙක් බවට පත් කරලා තියෙනවා. හොඳටම කරලා තියෙනවා කියලා කියන්න තමයි තියෙන්නේ අපේ දේශපාලකයන්. හොඳයි. මේව විසඳ ගන්නට අවශ්‍යයි. ඒ විසඳුම තමයි අද තරුණයින් පාරට බහැලා ඉල්ලන්නේ. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ පාලකයින්ට මේ තරුණයින්ගේ හඬ ඇහෙනවද කියන එක. මම කැමති ඔබතුමාගෙන්ම දැනගන්න. මේ හඬ බුද්ධිමත්ව අපේ පාලකයින්ට දැනිලා තියෙනවද? නෑ එහෙම දැනෙන්න හේතුවක් නෑනේ. මොකද අපේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමයේ සම්පූර්ණයෙන්ම මේ අවභාවිතා කරන දිගින් කරේ. මොකද මම ඒකයි කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්ද දවසේ රාත්‍රී 12න් පස්සේ ඉවරයි කියලා මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරේ ඒකයි. එදායින් පස්සේ නියෝජිතයා වෙනම ලෝකෙක ඉන්නේ. නියෝජිතයාට ආයේ කිසිම කැක්කුමක් මහ ජනතාව ගැන එන්නේ නැහැ. මොකද ඔහුගේ ගමනක් ඔහු හම්බ කරගෙන සැප විඳින ගමනකට තමයි රට පුරුදු වෙලා තියෙන්නේ. දරු පරම්පරාව ඊට පස්සේ පාලනයට ගිහින් පරම්පරා ගානකට හම්බ කරගන්න ක්‍රම විදිහේ තමයි ලැස්සෙලා තියෙන්නේ. හැබැයි මේක දැන් මේක වෙනස් වෙන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. දැන් තේරීගෙන යනවා මහ ජනතාවට තමයි බලය තියෙන්නේ කියන එක. හැබැයි ඒත් තාමත් ඒක පිළිගන්න ලැස්ති නැහැ. එච්චරටම උද්දච්චකමක් තමයි දේශපාලකයා තුළ රැඳිලා තියෙන්නේ. මොකද ඔහුට විශාල බලයක් වෙනම ආරූඪ කරගත්ත බලයක් අරගෙන තමයි ඔහු කටයුතු කරන්නේ. හැබැයි ඔහුට එහෙම බලයක් රටේ දීලා නැහැ ජනතාව. එකම දේ අර කියන්නේ අපේ ලංකාවේ රීකෝලින් පවර් එක නැහැනේ. ඒ කියන්නේ ජනතාවගේ අවශ්‍යතාවයෙන් ඉෂ්ට කර නැත්නම් ඔහු ආපහු කැඳවීමට බලය තියෙන ගොඩක් රටවල් වල. හැබැයි ලංකාවට එහෙම දුන්නොත් එහෙනම් පහුවෙන්ද ඉඳලා ආපහු කැඳවන්න පටන් ගන්නවා රටක් ගොඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට ඇත්තටම කරන්න තියෙන වැදගත් දේ තමයි මම කියන්නේ ඒව කරනවට වඩා අනිවාර්යෙන් දේශපාලකයන් නීතියට යටත් කරපුවාම දේශපාලකගේ වරප්‍රසාද අවශ්‍ය කරපුවාම සුදුසු වැදගත් පුද්ගලෙක් යයි අනිත් පුද්ගලෝ තමන්ගේ වැඩක් බලාගෙන නිකන් ඉදී. අන්න එතනට අනිවාර්යයෙන්ම තල්ලු වුණොත් තමයි මේ ප්‍රශ්නෙට ඒ නිසා විසඳුම සොයාගන්න පුළුවන් වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ අර පහුගිය කාලේ අවුරුදු ගාණක් ඒ ප්‍රැක්ටිස් කරපු ක්‍රමවේදයටම අදත් ජනතාව දිහා බලනවා මිසක් ජනතාවගේ දුක හඳුනා ගන්න පුළුවන් නැහැ. මේ මිනිස්සුන්ට පිස්සු දමන්නේ පාන් ඉල්ලන්නේ මේ අර ප්‍රංශ රජිනක් කිව්වනේ මොකටද පාන් ඉල්ලන්නේ මෙච්චර කේක් තියෙද්දි කියලා. අන්න ඒ කන්සෙප්ට් අන්නේ සංකල්පෙන්මයි අද ජනතාව දිහා පාලකයා බලන්නේ. ඒක තමයි ලංකාවට වෙලා තියෙන්නේ. නිවැරදි දේශපාලන අධිකාරියක් කරහා ඔබ විශ්වාස කරනවද මේ තියෙන ප්‍රශ්න වලට උත්තර සොයා ගන්න පුළුවන් කියලා? එහෙමනම් නිවැරදි දේශපාලන අධිකාරියක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම ඕක තමයි තියෙන වැදගත්ම මේ රටේ මිනිසුන්ට උමනක් තියුණාද කරගන්න බැරිලා තියෙන මේ ප්‍රශ්නේ. නිවැරදි දේශපාලන අධිකාරියක් කරා අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සිස්ටම් එක දුවන්නේ නැහැ. මොකද මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන බලවත් කුළුණු තුන අතර අපි
අපි බලතුල්නේ චෙක් ඇන්ඩ් බැලන්සස් අනිවාර්යෙන් පවත්වාගෙන යන විදිහට තමයි මේ ලෝකේ හැම රටක්ම ලෝකේ පාලන ක්‍රමවේද සකස් වෙලා තියෙන්නේ. ඒතකොට ලංකාවේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ තුනේ අතර සම්බන්ධය විතාම ඩැමේජ් වෙලා තියෙනවා. විධායක බලයේ සීමාව ඉක්මව අනිත් අයගේ බලතල උදුරා ගැනීමට යෑම කියන කාරණය හරහා. නමුත් මේක බලතුල්නේ හරිගස්සලා විධායකයේ ව්‍යවස්ථාදායකයට කරන්න ඕන වැඩ ටික ව්‍යවස්ථායකයට බාර දීම සහ ඔවුන්ගේ වගකීම ෆික්ස් කිරීම, ඔවුන්ගේ වගකීම නිශ්චිත කරන්න ඕන. නිශ්චිත කළා ඔවුන් දඬුවමට යටත් කරන්න ඕනේ අවශ්‍ය දේවල් කරේ නැත්නම් කියන කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම කරන්නේ නැති තාක්කල් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණ කිව්වොත් අද ඔවුන් කිසි කෙනෙක් ලෑස්ති නැහැ මහ ජනතාවට වගකීමට බැඳෙන්න. ඔවුන් කියන්නේ අපිට වක් කියන්න බෑ, අපි තීරණයක් ගත්තේ නැහැ කියන මට්ටමටපත් වෙලා. ඒ කියන්නේ සාමූහික වගකීම සම්පූර්ණයෙන් කඩා වැටලා එක පැත්තෙන්, අනිත් පැත්තෙන් ඔවුන් අතර වෙනම හදාගත්ත සංස්කෘතියක් ගොඩනැගිලා මේ මොකද කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි කියලා කියන්නේ මේ සාමූහික වගකීම සම්බන්ධයෙන්. උදාහරණයට කැබිනට් එක කියනවා කැබිනට් එක ඇතුලේ තමයි සාමූහික වගකීම තියෙන්නේ කියලා. ඒ නිසා සමහර එක්කෙනෙක් කියනවා මම හෙට මේ රට විකුණන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි සාමූහික වගකීමක් තියෙනවා එළිහෙම ගිහිල්ලා කියන්න බෑ අවුරුද්දයක් යනකම් කියලා. හරි. එතකොට දැන් මහ ජනතාවට වගකීමක් නැහැ. දැන් කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි තියෙන්න ඕනේ ඇමති මණ්ඩලයේ මහ ජනතාවට. ප්‍රථම එක. ඒ නිසා ඔවුන්ට වගකීමක් තියෙන ඔවුන් යවලා තියෙන මහ ජනතාව රට විකුණන්න නෙවෙයිනේ. රට විකුණන්න නෙවෙයි මේ රට ස්වයං පෝෂිත කරන්න. එතකොට ඔවුන් ගන්නවා තීරණයක් රට විකුණන්න මහ ජනතාවට හොරෙන්. සම්පූර්ණයෙන්ම මේ අර සාමූහික වගකීම සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ ඕන්න ඒගොල්ලන්ට පුළුවන් මේක යම් ආකාරයට ඒගොල්ලෝ ඇතුලේ කලෙක්ටිව් රෙස්පොන්සිබිලිටි එකක් හදාගන්න. හැබැයි පළවෙනි වගකීම තියෙන ජනතාව වෙනුවෙන්. හැබැයි ඒක අද ප්‍රැක්ටිස් කරන්නෙම නැහැ. මෙන්න මේක නැවත ගොඩනගා ගන්න අවශ්‍යයි. රටේ ගොඩනගා ගත්තොත් මේ රට මීට වඩා ලස්සන රටක් බවට පරිවර්තන වෙනවා. මේ රට ඉතාමත් ඉක්මනටම නිවැරදි තැනකට අරන් යන්න හැකියාව ලැබෙනවා. විජේසිංහ මහත්තයා නිවැරදි දේශපාලන අධිකාරියක් නිර්මාණය කර ගැනීම. ඒක පිරිසිදු සහ ඒ වගේ විවිධ භාවයකින් යුත් දේශපාලන බල අධිකාරියක් කියලා අපි විශ්වාස කරමුකෝ. අපි එහෙම දෙයක් මවාගෙන ඉන්න අපේ රටට එකක් අවශ්‍යයි. ඒ නොමැතිවීම තමයි රට මෙතර ප්‍රපාතයකට යන්න හේතුව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපය. එතකොට ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල වෙනවා. තරුණයෝ එළියට බහැලා. එතකොට ඒ පැත්තෙන් ආණ්ඩුවට විවේචන එල්ල වෙනකොට එහෙමනම් ආණ්ඩුවේ විරුද්ධව අපි ගත්තොත් එහෙම සියලු විපක්ෂය එකට එකතු වෙන්න ඕනේ. නමුත් විපක්ෂයක් දැන් කණ්ඩායම් වශයෙන් ඉන්නේ. එතකොට ආණ්ඩුව එක පැත්තකට ඉන්නකොට ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය සියලු දෙනා එකට එක් වෙන්න ඕනේ. හැබැයි විපක්ෂයත් එකට නැහැ. කොහොමද මේ කියන යහපත් බලාධිකාරිය නිර්මාණය කරගන්නේ? කොහෙන්ද? මැතිවරණයකුත් නැත්තම්. වර්තමාන තත්ත්වන වෙලදී තාම කවුරුවත් දන්නේ නැහැ රට කඩා වැටිලා කියලා, බංකොලොත් වෙලා කියලා. ඔතන තමයි ඉෂුව එක. විරුද්ධ පක්ෂ දන්නේ නැහැ. කවුරුවත් දන්නේ නැහැ රට බංකොලොත් කියන රට බංකොලොත් රටක් ගෙනියන විදිය ඕක නෙමෙයි. ඊට වඩා බරපතල තත්ත්වයක් තියෙන රටේ. මේ දේත් කවුරුවත් තවත් කට්ටිය උත්සාහ කරන්නේ තමන්ගේ බලය වැඩි කර ගැනීමට මිසක් රට ගොඩනැගීමට නෙමෙයිනේ. රටේ මේ ප්‍රශ්න විසඳන්න කිසි කෙනෙක් වචනයක් කතා කරනවද? ඩොලර් ප්‍රශ්න විසඳන්න කවුරුවක් කතා කරනවද? තෙල් ප්‍රශ්න විසඳන්න තෙල් නැහැ කියලා කියනවා මිසක් තෙල් ගේන්නේ කොහොමද කියන එක කතා කරන්නේ නැහනේ. ඒතකොට ඒක මම හැම වෙලාවෙම කියන්නේ මේ හේතුඵල දහමට සම්බන්ධයක්. මේ ඵලය ගැන කතා කරනවා, හේතුව ගැන කතා කරන්නේ නැහැ කවුරුවත්. තෙල් නැත්තේ ඩොලර් නැති නිසා, ඩොලර් නැත්තේ ඇයි? ඩොලර් හොරගම් කරන නිසා, හොරගම් කරන්නේ ඇයි? නීතියක් නැති නිසා. නීතිය නැත්තේ ඇයි? නීති නැත්තේ රට වෙනත් නීති පද්ධතියක් ප්‍රැක්ටිස් කරලා පාර්ලිමේන්තුව කඩා වැටලා තියෙන නිසා. මෙන්න ගිහිල්ලා හේතුව හොයාගන්න ඕනේ. අන්න එතනට උත්තර සපයන්න ඕනේ. එතනට උත්තර සපයනයක් ඇත්තට වැඩපිළිවෙලක් නැති තාක්කල් මේ රට ගොඩ ගන්න පුළුවන් කම නැහැ. ඵලයට උත්තර දීලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. හේතු හොයන්න ඕනේ. ඒ හේතු ටික තමයි මම මේ කාරණා 8ක් ඇතුළත සාකච්ඡා කරේ. මෙන්න මේ ටික ජාතික ප්‍රතිපත්තියක් හැටියට ඉදිරියට ගෙනාවොත් රට ඉතා ඉක්මනටම අපෝ මේ වැටෙන ප්‍රපාතේ නතර කරගෙන හිමින් අවුරුදු 10ක් විතර ඇතුළත 10 15ක් ඇතුළත අපෝ ට්‍රැක් එකට ගන්න පුළුවන්. හැබැයි 10 15ක් ඇතුළත මිසක් ගන්න බෑ. ඒ කාලේ හරි අරගන්න පුළුවන් මේ කාරණා ටික හරියට අවබෝධ කරගෙන රට නිවැරදි මගට ජාතික ප්‍රතිපත්තියක් හදාගත්තොත්. එහෙම නැත්නම් එමේ කොයි කාලයක් දුක් විඳින වේද කියන එක පිළිබඳව හරිය අවබෝධයක් තියාගන්න බෑ. ඔබතුමාගේ ප්‍රෙඩික්ෂන් එක හැටියට ඔබතුමාගේ නිර්ණායකයා හැටියට තව මේ වැටුණු රට හෙටවත් අපි යම්කිසි තැනකට ස්ථාවර දේශපාලනික යම්කිසි ස්ථාවර තැනකට ආවොත් කොච්චර කාලයක් යනවද? ඔබ කියන්නේ අවුරුදු 10ක් 15ක් යනවද මේ රටේ? ඔව් මේ ස්ථාවර තැනකට දැන් මම කියන මෙන්න මේ දේවල් කරලා දේශපාලක නීතිය රැඩ් කරලා දේශපාලකයාගේ වරප්‍රසාද අහෝසි කරලා දේශපාලන පක්ෂ විගණනයට රැඩ් කරලා ඊළඟට මේ මූල්‍ය රෙගුලාසි පත්තියේ නියමයට සකස් කරලා කෘෂිකර්මාන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෙක්ෂන් එකක් ගෙනලා දේශීය කෘෂිකර්මාන්තයේ විදේශ වලින් ආරක්ෂා කරලා දේශීය කර්මාන්තයේ විදිහටම සුළු කර්මාන්ත මේ විදිහට ආරක්ෂා කරලා ඊළඟට
ඊළඟට සබ් ඉකොනොමි කියලා සිස්ටම් එකක් තියෙනවා. මේක අනිවාර්යෙන් ඩෙවලොප් කරන්න, ඒ ටික ඩෙවලොප් කරලා නීති ටික අප්ඩේට් කියන කාරණේ කරොත් එහෙම අවුරුදු 10කින් 15කින් ගොඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒත් බෑ. ඒ කියන්නේ දැන් මේ විදිහට ගියොත් මම හිතන්නේ ඉවරටම මේක මේ හයිටෙක් වෙලා තමයි අනිවාර්යයෙන්ම නතර වෙන්නේ. දැන් යන වේගයත් ගත්තාම. ඔබේ ඔය යෝජනා ටික ඇහෙනකොට මට දැනෙන්නේ ඔබ මීළඟ පොදු අපේක්ෂකයෙක්ද? නෑ මම දේශපාලනය කරන්නේ මට මම පැහැදිලිවම කිව්වනේ ඉස්සරත් මම දේශපාලනය කරන මිනිස්සෙක් නෙවෙයි. මම මේ යථාර්ථය දැකලා රටට ආදරය කරන පුජිලකයට මම මේ යථාර්ථය කතා කරනවා. මේ දේශපාලනය කරන්නේ කොහොමද? මේ ගෲප්ස් එක්ක නේද? ජනතාව විල්ලුවොත් ඔබ ජනතාව විල්ලුවට ජනතාව අපිට ඡන්ද දෙන්නේ මේ කවුද 15 ලක්ෂයක් අහිංසක ත්‍රිවිල් රියදුරෝ ඉන්නවා. 15 ලක්ෂයක් සමෘද්ධිලාභීන් ඉන්නවා. 15 ලක්ෂයක් ගහමන් ට්‍රේඩ් එකේ වැඩ කරන ළමයි ඉන්නවා. 15 ලක්ෂයක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. 60 ලක්ෂයක් ඒක පිටුවේ තව 60 ලක්ෂයක් ඉන්නවා. මේ ඔක්කොම අර මේ පොරොන්දු දේශපාලනයත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඒ නිසා දුප්පත්කම නඩත්තු කිරීමේ කියන ක්‍රමවේදයට තමයි මේ රට ගොඩනැගිලා තියෙන්නේ. ඒතකොට නිසා දුප්පත්කම තියෙන තාක්කල් ඔවුන්ට යම්කිසි දෙයක් දීලා මේ ඡන්ද අරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔය කොටසම ඔය 69 ලක්ෂයක් එමු නැත්නම් කියන ප්‍රමාණය 60 ලක්ෂයක් හැදෙන්නේ ඔය ටිකෙන්. ඔය කට්ටිය අපිට ඡන්ද දෙයිද? අපි මේ කතා කිව්වයි කියලා. ඕක තේරුම් ගන්න පුළුවන් ද මිනිස්සුන්ට කිව්වට? හැබැයි දැන් ජනතාවට තේරලා තියෙනවා නේද සින්න මහත්තයා? මොන පිස්සුද? එහෙම එකක් වෙලා නැහැ. ඒ අපි හිතාගෙන ඉන්නවා තේරලා කියන්නේ ඔයාටයි මටයි තේරලා දෙනවා. මේ ගෝල් පේස් එකේ ඉන්න ළමයින්ට තේරලා ඇති. බුද්ධිමත් කියන 100%ක් තේරලා ඇති. අනේ මිනිස්සු තාම මේක තේරුම් අරගන්නේ නැහැ. තාම එහෙම වැරදි නිගමන වලට එන්න එපා. එහෙම වැරදි නිගමන වලට එන්න එපා. මොකද මිනිස්සු එහෙම තේරුම් ගන්න තරම් තාම බඩගින්න තාම මිනිස්සුන්ට දැනෙලා නැහැ. මොකද තාමත් අපි දෙයක පිටේ හොඳට කාලා බීලා ඉන්නවා. අපේ ග්‍රාමීය මට්ටමෙන් ගත්තාන් පස්සේ ඒගොල්ලන්ට තාම මේ බංකොලොත් බව තාමත් දැනෙලා නැහැ. ඔබ හිතන්නේ එහෙමනම් ඔබ හිතන්නේ දැන් රටේ ජනතාවට මේක තාම දැනෙලා නැහැ කියනවා. ජනතාව වෙනස් වෙලා නැහැ කියලා ඔබ විශ්වාස කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම මේ යම් සුළු කණ්ඩායමක් ඔබ මම අපි සහ මේ ගෝල් ෆේස් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මාධ්‍ය ආයතන වලට මාධ්‍ය වේදීන්ට විතරද මේක දැනලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ ඉන්න ඔය උද්ඝෝෂණ අරගෙන කරන සුළු පිරිසකට විතරද? නෑ දැනට මේක ඇත්තට මිඩල් මැනේජ්මන්ට් එක මිඩල් කන්ට්‍රි මේ මිඩල් ඉන්කම් කොටසට තදටම දෙන්නලා තියෙනවා. මොකද Tamanට ගෑස් ටික නෑ, ඉලෙක්ට්‍රිසිටි ටික නෑ, පෙට්‍රල් ටික නෑ. ඒ ප්‍රශ්න නිසා. ඒතර පහළ මට්ටමට දැනේ තව ලබන මාසෙ ඉතනකොට අනිවාර්යයෙන්ම තව මාසයක් අමාරක් යනකොට ගවර්න්මන්ට් 17 ලක්ෂයකට පඩි ගෙවා ගන්න අපහසු වෙනකොට 6 ලක්ෂයකට පෙන්ෂන් කට්ටියට පෙන්ෂන් ගෙවා ගන්න බැරි වෙනකොට සමෘද්ධිලා වෙන්නේ සමෘද්ධි ගෙවා ගන්න බැරි මට්ටමට වෙනකොට ගාමන් ට්‍රේඩ් එක දැන් වැහෙන්න පටන් අරන් තියෙන්නේ. වැහෙනකොට අන්න එතකොට තේරෙයි. නමුත් තාම මම විශ්වාස කරන්නේ තේරුම් අරගෙන තියෙනවා කියලා බංකොලොත් බව කියන එක මොකද්ද කියන කාරණේ සහ මේ රට මේ දේශපාලන ක්‍රමයේ විසින් මේක විනාශ කරාය. ඒ විනාශයෙන් ගොඩ එන්න මේ දේශපාලන වටපිටාව ඒ කියන්නේ දුප්පත්කම නඩත්තු කිරීම කියන මේ ප්‍රින්සිපල් එකෙන් ඉවත් වෙච්ච තැනක රටේ දේශපාලන විවේය ස්ථානගත කරන්න ඕන කියන කාරණේ ඊට පස්සේ තේරෙයි. එතකම් මම විශ්වාස කරන්නේ තේරෙයි කියලා. හැබැයි අපි ලබා ගන්න තොරතුරු සහ විජේසිංහ මහත්මයා අපි නිරන්තරයෙන්ම ප්‍රවෘත්ති ලබා ගැනීම සඳහා අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ අපි ජනතාව එක්ක සිදු කරන සාකච්ඡා කතාබහ තුළ අපිට වැඩි වශයෙන් අහන්නට ලැබෙන කාරණේ තමයි ජනතාව ගමේ එහා කෙරවලටත් මේක දැනිලා කියන කාරණේ. ඒ තුළ යම්කිසි විදිහකට දේශපාලනික වශයෙන් ජනතාව කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියලා අපි සරලව කතා කරමුකෝ. එහෙම තිබුණු දේශපාලනය අද වෙනකොට යම්තාක් දුරට වෙනස් වෙලා තියෙනවා කියන කාරණේ පැහැදිලිව පේන තියෙන දෙයක්. ඒ නිසා ඔබ කියන කාරණේ හරි විජේසිංහ මහත්මයා මේක තවදුරටත් බරපතල වේවි තව ඉස්සරහට යනකොට. හැබැයි නමුත් මේ වන විට අද ඡන්දය හෙට ඡන්දයක් තිබ්බොත් මං හිතන්නේ ජනතාව අර කියන පාත් එකට යන්නේ නැතුව ඒ පාරට නොයා සමහර ලාවට බුද්ධිමත්ව හිතලා ඔබ වගේ අය ගැන හිතයි. මම විශ්වාස කරන්නේ 69 ලක්ෂයක් එහෙම හිතන්න පුළුවන් මට්ටමේ තාම ඉන්නවා කියලා. සමහරට ඉදිරියේදී වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මාව එකෙන් ඉවත් කරන්න. මොකද අපි එතනට යන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද හේතුව මේ දේශපාලන ක්‍රමයේ ගිහිල්ලා කෝටි ගණන් සල්ලි වේදම් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. වර්තමාන ව්‍යවස්ථාවේ හැටියට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මේ ඉලෙක්ෂන් එක පවත්වන්න බිලියන 3-4ක් අවශ්‍යයි. ඒ ප්‍රමාණයක් හැම ආණ්ඩුවක්ම හැම පක්ෂයක්ම වේදම් කරනවා. ඉතින් එහෙම ඒ වගේ වටපිටාවක් තියෙන. ඉතින් ඒකට අවශ්‍ය දැන් දේශපාලන අනික දේශපාලනේ බූදල් වෙලානේ තියෙන්නේ. ලංකාවේ දේශපාලනේ බූදල් වෙලා තියෙන්නේ. ඒ නිසානේ තාත්තගෙන් පුතාට පුතාගෙන් පුතාට පුතා යන්නේ. ඉතින් ඒ බූදල් වෙලා තියෙන දේශපාලනයකට අපි අලුත්ම චරිත අපිට එහෙම චරිත කියලා වැඩ ගන්න බෑ. අපිට එහෙම අවශ්‍යතාවයකුත් නැත්නම් අපිට දේශපාලනේ හම්බ කරන්න යන විතරනේ අද වරදාන වලට එන්නේ. අපිට එහෙම දේවල් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මම ඇත්තටම කියන්නේ. නමුත් යම් ආකාරයකට රටේ උපදේශනාත්මකව ඔබ සහාය ලබා දෙන්න කැමතිද? හරියට. ඒක ඉෂුව එකක් නෑ. මොකද රට ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය
මේ ගෞරවාන්විත උපදේශන සේවා වලට අපි ඕන්ලාවක ලෑස්ති. අපිට අදත් ලෑස්ති. අපි අද ඉල්ලුවත් අපි දෙනවා. අපෙන් ඉල්ලන්න ගෙන්නේ නැහැ. මොකද අපි good governance වල උඩින් ඉන්න නිසා ඒක ප්‍රශ්නයක් හැටියට තියෙනවා. නමුත් අපි ලෑස්ති ඒ දේ කරන්න. අවසන් වශයෙන් අපිට ඊටාම කෙටි කාලයක් ලැබිලා තියෙන්නේ මේ නමුත් අපිට පුංචි වෙලාවක් ලබා දෙන නිෂ්පාදකතුමනි මේ කතාව ඊටාම මම හිතන වටිනවා. රටේ ජනතාවත් අපිට මම මේ සරින් සරේ මගේ දුරකථනයත් මම බලන්නේ ලැබෙනවා විවිධ අපිට ප්‍රශ්න ඔවුන් විවිධ අදහස් දක්වමින් ඉන්නවා. ඒ නිසා මට පොඩි වෙලාවක් ලබා දෙන්න. විශ්වසිංහ මහත්මයා දැන් ඔබ මේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන යෝජනා 8ක් විශේෂයෙන් මේ යෝජනාවට බොහොම ඵලදායී යෝජනා. මේ අතර රටේ ලොකුම ප්‍රශ්නයනේ ඩොලර් ප්‍රශ්නය. මට කියන්නකෝ ඔබතුමාගේ මොන වගේ අදහසක්ද තියෙන්නේ ඩොලර් උත්පාදනය කර ගැනීම සඳහා? ඇත්තම ඩොලර් ප්‍රශ්නෙට රිජුව උත්තර දීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ප්‍රශ්නට උත්තර දුන්නාම ඩොලර් ප්‍රශ්නේ ඔටෝ විසඳෙනවා. උදාහරණයක් කිව්වොත් එimhe කුෂිකර්මාන්තයේ ලංකාවේ සම්පූර්ණයෙන්ම මේ ඩොලර් ප්‍රශ්නේ 125ක් තියෙන්නේ කෑම ගෙන්වීමට සඳහා තියෙන ප්‍රමාණය. ඒතකොට මේ කෑම වලින් 95%ක්ම මේ ලංකාවේ පොළොවේ හැදෙන දේවල්. ඒකයි මම කියන්නේ ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථිර කළා ජනමත විචාරය වෙනස් කරන්න බැරි වෙන්න මේ විදේශ වලපලේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරගත්තොත් එහෙම මාස 3ක් 6ක් ඇතුළත ඩොලර් එකේ තියෙන ප්‍රෙෂර් එකෙන් 25ක් අඩු වෙනවා. හරි. ඒතකොට 25ක් කියන්නේ ලොකු ගාණක්. ඒ අඩුවේම හරහා ඩොලර් එක තියෙන ප්‍රෙෂර් එක ඩොලර් එක සම්පූර්ණයෙන් පල්ලෙහාට ගමන් කරනවා. ඊළඟට ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඔක්කොම අද කඩා වැටලා තියෙනවා. ඉදි කට්ටපුවා පිටරටින් ගෙන්නන්නේ. ගාමන් ට්‍රේඩ් එක ගැන කතා කරනවා. ගාමන් ට්‍රේඩ් එකේ ඉම්පෝට් එක්ස්පෝට් සමාන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. මොකද සියලුම දේවල් ගෙන්නනවා. හැබැයි මේ සියලුම දේවල් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුළත මේ නිෂ්පාදන ශක්තිමත් කරන්න පුළුවන්. ඒ වුණොත් තවත් 125ක් ඩොලර් එකට තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඒ නිසා තමයි මේ යෝජනා කියන්නේ මේ යෝජනා කරන්න මූලය ගිහිලා හේතුවට මිසක් ඵලයට නෙවෙයි කියලා. ඒතර ඵලය තමයි ඩොලර් නැතිවීම. ඒ ඵලය කියන ඩොලර් නැතිවීම හේතුවට උත්තර දුන්නාන් පස්සේ ඔටෝ විසඳෙන තත්ත්වයක් තියෙනවා. ඊළඟට ලංකාවේ මේ පාවෙන විනිමය පත්‍රය හරියට කරේ නැති නිසා පහුගිය කාලේ මේ විනිමය පාලනයේ දුර්වලකම නිසා තමයි ලංකාව ඩොලරේම සම්පූර්ණ නැතුනේ. ඒවා උණ්ඩියල් ක්‍රම හරහා එන්න ගත්තේ. අපේ විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් එහෙ තියෙන ඕන තරම් ඔවුන් එවන්නේ නැහැ. මොකද මේ විශ්වාසයක් නැති නිසා. ඒ නිසා රටේ විශ්වාසවත් දේශපාලන ක්‍රමයක් ගොඩනගෙනවා. ගොඩනගුණොත් එහෙම ඩොලර් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. අද විදේශිකව 20 ලක්ෂයක් පවුල් ඉන්නවා ශ්‍රී ලාංකිකව පිටරටවල. ඒ මිනිස්සු පැහැදිලිව කියනවා ඩොලර් එක්කෙනා 1000 ගානේ එවන්නම් එතකොට බිලියනයක් ඇවිල්ලා. මේක ඉස්සරහට දිගටම එවන්න අපිට හැකියාව තියෙනවා රට බේර ගන්න. හැබැයි වර්තමාන තත්ත්වයේ කරේ විශ්වාසයක් නැති නිසා ඔවුන් එවන්න ලෑස්ති නැහැ කියන පණිවිඩය හැම වෙලාවෙම ලබා දෙනවා. ඒතර මේවා තමයි කාරණා. මේ කාරණා යටතේ මේවා දිගින් දිගටම සාකච්ඡා කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා හොඳටම. හැබැයි මේගොල්ල මේ විදිහට මුරණ්ඩු විදිහට වැඩ කිරීමත් එක්ක ඊළඟට දේශපාලකයා ලංකාවේ හොරකම වංචාව දූෂණය කරනවා කියන කාරණයට වැටකඩලු බඳිනවා කියන විශ්වාසය ගොඩනැගෙන්නේ නැති තාක්කල් මේ ප්‍රශ්නයට විසඳුමක් හම්බෙන්නේ නැහැ. අවසන් ප්‍රශ්නය. පාලකයින් සහ ජනතාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්ත වශයෙන්ම මේ වෙලාව ඉතාමත්ම සංගමයෙන් වැඩ කරන්න ඕන වෙලාවක්. මොකද බංකොලොත් වෙච්ච රටක උද්ඝෝෂණ කිරීමේදී බරපතල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි උද්ඝෝෂණ කරන රට බංකොලොත් වෙලා තියෙන කියන එක දේශපාලන අධිකාරිය අනිවාර්යෙන් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හෙට අපි ඔක්කොටම ජීවත් වෙන්න වැදගත්ම දේ රටක් ඉතුරු වෙන්න ඕනේ. මේ බංකොලොත් වෙච්ච රටක ජීවත් වෙන්න බෑ හෙට දවසේ. හෙට දවසේ බේට් ටික නැත්තම්, තෙල් ටික නැත්තම්, වතුර ටික නැත්තම්, ලයිට් ටික නැත්තම් කොහොමද රටේ ජීවත් වෙන්නේ? මෙන්න මේ ගැන හිතන්න ඕනේ. මේ ගැන හිතීමේදී අනිවාර්යයෙන්ම ජනතාවට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා ගමන් කිරීම. එතකොට හෙට දවසේ ආණ්ඩුවට බැලලට නැහැ තෙල් නැත්තම් අනිවාර්යයෙන්ම තෙල් අපේ පොළොවේ නැහැනේ. ඒ නිසා තෙල් ටික නැතුව පයින් ගිහිල්ලා හිටියා. හැබැයි කණ්ඩ නැතුව තේඩ කරන්න බෑනේ. හෙට කණ්ඩ නැතුව හෙට හාල් ගෙනත් දෙන්න සල්ලි නැත්තම් ඩොලර් නැත්තම් ගෙනත් දෙන්න විදියක් නැහැනේ. එහෙනම් අපිට කුෂිකර්මාන්තයේ මේ ටික කරනවා. අපේ වත්තේ මඤ්ඤොක ගහක් හදා ගන්න, කොළ ටිකක් හදා ගන්න, කුඹරක් තියෙන තැනක පොඩ්ඩක් කරගෙන මේකට ලෑස්ති වෙනවා. අවුරුදු 10ක් අනිවාර්යෙන් දුක් විඳින්නේම නතර කරන්න පුළුවන් කමක් නැහැ මේ වර්තමාන සිටුේෂන් එකත් එක්ක. ඒ නිසා මේකට රෙඩි වෙන්න කියන එක තමයි මහජනතාවට කියන්නේ. ඊළඟ පුළුවන් තරම් ලෙඩ අඩු වෙන ආකාරයට අවශ්‍ය තමන්ගේ සෞඛ්‍ය පත්‍ය බලා ගන්න. මොකද දැනටත් බෙහෙත් විශාල ප්‍රමාණයක් අඩුයි කියන එක ඉතාමත් පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට ප්‍රකාශ කරලා ඉවරයි. ඒක දිගින් දිගටම වර්ධනය වෙනවා. හෙට දවසේ ගොඩක් වෙලාවට ෂෝකේස් වල මේ සුපර් මාකට් වල බඩු හිස් වෙන්න පටන් ගනි. මොකද ගෙන්වීම ගොඩක් වෙලාවට නතර කරන්න සිද්ධ වෙනවා ඩොලර් නිදහස් කිරීමේ තියෙන අපහසුතාවය නිසා. මේක තව කාලයක් අනිවාර්යෙන් ගමන් කරා. ඒ නිසා ඒව නැතුව ජීවත් වෙන්න පුළුවන් වටපිටාව හිමින් හදා ගන්න වෙනවා.
ඒ වැඩේට ලෑස්ති වෙන්න. හැබැයි අනිත් පැත්තෙන් දේශපාලන අධිකාරිය පැහැදිලිව තේරුම් ගන්න ඕනේ රට බංකොලොත් වෙලා කියලා. ඒ නිසා අප්‍රේල් 12 වෙනිදාට කලින් තිබුණු රටට හාත්පසින් වෙනත් තැනක් තමයි අප්‍රේල් 12න් පස්සේ මේ රට තියෙන්නේ. ඒ නිසා හෙට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බංකොලොත් කියන කතාව අනිවාර්යෙන් ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඒ දේ අවබෝධ කරගෙන මේ රටේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේක දවසක් නාස්ති කරන්න විදියක් නැහැ. මොකද දවසේ ලොස් එක ආණ්ඩුවේ දවසේ අලාභයේ බිලියන 3.5ක් දවසට ලොස් එක. ඒ කියන්නේ පරක් වෙන හැම දවසකටම රුපියල් බිලියන 3.5ක් දවසට පාඩු වෙනවා. ඒ කියන්නේ දවසේ ආදායම තියෙන්නේ 2021 වෙනකොට බිලියන 4යි. දවසේ වියදම බිලියන 7.55යි. ඒ කියන්නේ දවසකට ලෝන් ගන්නවා, දවසකට ණය ගන්නවා බිලියන 3.5ක් අනිවාර්යයෙන්ම බිලියන මේ වෙනකොට ගන්න. මේක දැන් වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. මොකද ආදායම අඩු වෙලා තියෙන වියදම අනිත් පැත්තෙන් වැඩි වෙලා. ඒ නිසා මේක තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඇවරේජ් වශයෙන් 2021 සංඛ්‍යාල එකන ගත්තාන් පස්සෙත් 2021 කියන අන්තිමට තිබුණු සංඛ්‍යාල එකන දවසකට බිලියන 3.5ක් දවසකට ණය ගන්නවා රට පවත්වාගෙන යන්න. ඉතින් මේක තවදුරටත් මේ විදිහට ගමන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආණ්ඩුවට අනිවාර්යයෙන් සිද්ධ වෙනවා ටැක්ස් රිෆෝම් එකකට යන්න ගිහිල්ලා රටේ ආදායම වැඩි කරගන්න ඕනේ. 2019 තිබුණු $1900 රුපියල් බිලියන 1900 දක්වා ගෙනීමට ලොකු වැඩ කටයුත්තක් කරන්න වෙයි. ඒකත් එක්ක මම හිතන්නේ ටැක්ස් රිෆෝම් එක හරහා ජනතාවට නේද මේ පීඩනෙ අනිවාර්යයෙන්ම ඒකත් ජනතාවට වෙන කවුරුද පිටින් ගෙනද පිට මිනිස්සු ටැක්ස් ගෙවන්නේ නැහැ නේ. ඉතින් නමුත් රජයේ ආදායම වැඩි කර ගැනීම ක්‍රමවේද ගොඩක් අතර දාගෙන තියෙන්නේ. අපිට වැඩි ලොකු ආදායමක් හම්බුණු වරාය ජැටි අරවම ඔක්කොම දැන් විකුණලා තියෙන්නේ. ඒවා පිටරට මිනිස්සු තමයි ඒවා මේ වෙනකොට අරගන්නේ. ඒ නිසා හම්බන්තොට වරාය විකුණලා දාලා තියෙන්නේ. ඒවා අපිට හම්බෙන්නේ හම්බන්තොට වරාය ණය ටික ගෙවන්න කියලා වික්කා. නමුත් ණය ටික ගෙවුවෙත් නැහැ. ණය ටික එහෙම් පිටින්ම තියෙනවා. ඒ සල්ලි වලට වෙච්ච දෙයක් නෑද? ඒ වගේ විශාල අසාර්ථක වැඩපිළිවෙලක තමයි රට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම දිහා කල්පනා කළා මේ ඔක්කොම දේශපාලන අධිකාරිය කරපුවා. මේ ඉන්න කට්ටිය කරපුවා. 2010න් පස්සේ ඉන්න කට්ටිය කරපුවා. ඒ නිසා උන්ට ලොකු වගකීමක් තියෙනවා. රටේ ජනතාව ගැන හිතලා ජනතාවට මේකේ මේ වෙච්ච වැරද්ද ගැන කියලා මේක නිවැරදි කරගන්න දවසක්වත් ප්‍රමාද කරන්න නැතුව කරන්න වෙනවා. ඒ නිසා මේ දෙකම බැලන්ස් කරගෙන කරොත් එහෙම යම් ආකාර රට නිවැරදි මගට හරව ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි මට තියෙන. අන්න ඒ සඳහා අවශ්‍ය සංයමය සකස් කරගෙන ඉදිරියට යන්න කටයුතු කරන එක හොඳයි කියන තමයි මගේ ඉල්ලීම. ඊටාම බැරෑරුම් තත්ත්වයක්. මේ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා ගන්නට විසඳුම් ලබා දෙන්නට පාලකයන් කටයුතු කළ යුතුමයි. වෙනසක් අවශ්‍යමයි. වෙනසක් අත්‍යවශ්‍යයි. අපි කියන්නේ ඒක පාලනයේ වෙනසක්ද පාලකීන්ගේ වෙනසක්ද කියලා. කොහොමුණත් වෙනසක් අවශ්‍ය වී තිබෙනවා. ඒ වෙනස අපි කලේ නැතිනම් අපිට හෙටක් ඉතුරු වෙන්නේ නැහැ. අපි හෙට ඉතුරු වෙයිද කියලා දන්නෙත් නැහැ මේ යන විදිහට. ඉතින් ඒ නිසා මේ රට අපි ගොඩ ගන්නට සියලු දෙනා දැන්වත් ඔළුව පාවිච්චි කරලා මොලේ පාවිච්චි කරලා විශේෂයෙන්ම දේශපාලකයන් රටේ මිනිස්සු එකමුතුයි. ಜಾති කුලාගම් ભેද අපේ රටේ මිනිස්සු අතර නැහැ. ඒක පුංචි වෙලාවයි යම් කිසි ප්‍රශ්නයක් වුණොත්. ඒ නිසා කරුණා කරලා මේ දේශපාලකයන්ට අපි ආරාධනා කරන්නේ Tamanගේ බලලෝභීත්වය ඉවත් කරලා එන්න අපි එකතු වෙලා මේ රට ගොඩගමු. වගකීතු මාධ්‍ය ආයතන විදිහට අපිත් සූදානම් නිරන්තරයෙන් ජනතාවගේ පැත්තේ අපි හිටගන්නේ. ඒක පැහැදිලි. ඒක කිසිම වෙනසක් නැහැ. ඒ නිසා අපි කැමති ජනතාවගේ පැත්තෙන් හිතගෙන රට වෙනුවෙන් හිටගෙන මේ රට ගොඩනගන්නට එකතු වෙමු. බොහොම ස්තුතියි. අද දවසේදී තම වටිනා සාකච්ඡාවක් අපිට සිදු කරන්නට හැකියාව ලැබුණා. කැළඹෙන දේශපාලනයේ කතාවත් එක්ක ආර්ථිකමය ගැටලු රසක් පිළිබඳව ඊටම සාර්ථක අපිට පිළිතුරු රසක් ලබා ගන්නට හැකියාවක් ලැබුණා. අපේ රටේ හිටපු 40 වන විකනකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මැතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට පැමිණීම. බොහොම ස්තුතියි. එහෙමනම් අපි අද සමුගන්නට සූදානම් වන්නේ සුලියෙන්. අද සමුගත්තට ආයෙත් හෙට ඔබව හමු වෙන්නට විශේෂ සුලිය වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ වගේම නැවතත් ලබන සතියේ අඟහරුවාදා දවසේදී මම ඔබ හමු වෙන්නට වෙනවා. නමුත් සඳ අඟහරුවාදා බදාදා කියන මේ දවස් තුනේම සුලිය වැඩසටහන ක්‍රියාත්මකයි. මේ කාල සීමාවේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නටයි සියත අපි සුලිය එලෙස ක්‍රියාත්මක කරන්නේ. සහාය ලබා දුන්නු සියලු දෙනාටම ස්තුතිය පළ කරමින් ඔබෙන් සමුගන්නවා සුබ රාත්‍රියක්. ප්‍රශ්න දුරු වේවා. ඉක්මනින් අපි බලාපොරොත්තු වන රට අපිට ලැබේවා. ස්තුතියි.
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.